අයිබෝන් සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරනවා 2022 ජූලි මාසයේ 26 වෙනිදා අද අඟහරුවාදා දවසේ අපි ඔබ මුණ ගැහෙන්නේ සියත පත්තරයේ සමගින් සිළුම ජාතික පුවත්පත්වල මුල් පිටුවේ සිට ඔබට වටින බොහෝ තොරතුරු සමීප කරන්න දවසේත් අපි සූදානම් වෙලයි මේ විදියට උදෑසනම මුණ ගැහෙන්නේ. අපි මුලින්ම යනවා අරුණ පුවත්පතට අවධානය යොමු කරන්නට. අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය බවට පත් වෙන්නේ අන්තරේ කැඳවුම්කරු ඇතුළු 6කට රටගමන් තහනම් කියන මේ ඔබ දකින සිරස්තලය. වසන්ත ස්ටාලින් ලහිරු ජීවන්ත පියතුමා එරංග රංගන කියන මේ අයට රටගමන් තහනම් කරනවායි කියන කාරණාව පොලිස් මුලස්ථාන ඉදිරිපිට උද්ඝෝෂණ පවත්වා පොදු දේපොළට හානි කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලුවේ තිබෙන අන්තරේ විශ්වවිද්‍යාල අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගිය ඇතුළු 6 දෙනෙකුට එරෙහිව විදේශ ගමන් තහනමක් අධිකරණය ඊයේ නිකුත් කරපු කාරණාව තමයි මේ විදිහට දවසේදී මුල්ම සිරස්තරය බවට පත් කරගෙන අරුණ පුවත්පත අනිකුත් සියලුම පුවත්පත්වලත් මේ පිළිබඳව තොරතුරු අන්තර්ගත වෙලා තිබෙනවා. ඒ මුල්ම සිරස්තලයෙන් පස්සේ යන්න සූදානම් වෙනවා තවත් කාරණාවකට. ඒ තමයි තෙල් ප්‍රශ්නය පිළිබඳව මේ තෙල් පෝලිම ලබන අවුරුද්දෙත් තියෙයි කියලා තමයි මේ සිරස්තලයෙන් කියන්නේ. ලබන අවුරුද්දෙත් තෙල් පෝලිම ත්‍රිවිල් වලට වෙනමම ෂෙඩ් දෙනවයි කියලා කියනවා. විදේශ විනිමය අර්බුදයේ හේතුවෙන් ඉදිරි මාස 12 තුළදී ඉන්ධන ආනයනය සීමා කිරීමට සිදුවන බව විදුලි බල හා බල ශක්තිය මන්ත්‍රී කංචන විජේසේකර ඊයේ සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ 2022 විතරක් නෙවෙයි 23ත් පෝලිමේ ඉන්න වෙයි තෙල් ගන්න. QR කේතයට බාලගිරි දෝෂය. ඒක නම් ඇත්ත වගේ හැමදාමත් අද නෙවෙයි හෙට කියලා තමයි කියවෙන්නේ. ජාතික ඉන්ධන බලපත්‍රයට දාලා QR කේතේ ක්‍රියාත්මක කිරීම තෙවන වරටත් ලබන අගෝස්තු මාස 1 වෙනිදා තෙක් කල් දමා ඇත කියලා තමයි මේ තොරතුරෙන් කියන්නේ. පාසල් ඊයේ දවසේදී ආරම්භ කරා. අපිට ආරංචි වෙනවා විශේෂයෙන්ම පාසල් සඳහා දරුවන්ගේ පැමිණීම ඉතා හොඳ මට්ටමින් තිබුණයි කියලා. අද දවසේ අරුණ පුවත්පතත් ඒ බව ප්‍රකාශ කරනවා. පාසල් එන්න සිසුන්ගෙන් වැඩි උනන්දුවක්. දෙසතියකට පසුව පාසල් ආරම්භ ඊයේ ආසන්න වශයෙන් ගුරුවරුන්ගෙන් 79%ක්ද සිසුන්ගෙන් 67%ක්ද පාසල් පැමිණ තිබේ. ඌව පළාතේ ගුරුවරු 14587 දෙනෙක් සේවයට පැමිණ සිටි අතර ප්‍රතිශතයක් වශයෙන් 82% කියලා තමයි මේ ඡායාරූපෙත් එක්ක තොරතුරු වාර්තා කරන්නේ. ඒ වගේම දරුවන්ට පාසල් පැමිණෙන්නට තියෙන පාසල් වෑන් බස් රථ වලට වෙනම කේතයක් ලබා දෙනවා කියලා කියනවා. ඉන්ධන ලබා දෙන්නට පාසල් සුසුම් ප්‍රවාහනය කරන 38000ක් පමණ වන වෑන් සහ බස් රථ සඳහා වෙනම කේතාංකයක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරලා තියෙනවා කියන කාරණාව තමයි මේ සිරස්තලයෙන් කියවෙන්නේ. ඒ සමගම රනිල්ගේ වැඩ ගැන පුටින් සතුටින් කියලා අද දවසේදී සිරස්තලයක් ඉදිරිපත් කරනවා. මේ අද දවසේ සියලු පුවත්පත් ආවරණය කරන ප්‍රවෘත්තියක් බවට පත් වෙලා තිබෙනවා. ඒක නිසා අපි ඉදිරියේදී මේ පිළිබඳව තවදුරටත් වැඩි විස්තර කතා බහ කරන්න සූදානම් වෙනවා. මොකක්ද මේ පුටින්ගේ සතුට කියන කාරණාව. ස්වාධීන වූ මන්ත්‍රීවරු ආණ්ඩු පක්ෂ රැස්වීම වර්ජනය කරන්න යති. උදේ ජීවේක නායකයි තොරතුරු වාර්තා කරන්නේ. ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිත ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම වර්ජනය කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් රැසක් තීරණය කරලා තියෙනවා කියන කාරණාව තමයි කියන්න තියෙන්නේ. ස්වාධීන වූ මන්ත්‍රීවරු ආණ්ඩු පක්ෂ රැස්වීම වර්ජනය කරන්න ඇති කියන කාරණාවත් එක්ක කොටි හිතවාදීන්ගේ කළු ජූලිය සමරන්න කැනඩා අගමැතිත් එකතු වෙලා තිබෙනවායි කියලා නයන තරංග ගමගේ අරුණට වාර්තා කරනවා. ශ්‍රී ලංකාවේදී දෙමළ ජනයා ඝාතනය කරන බව සඳහන් කරමින් LTT හිතවාදී දෙමළ කණ්ඩායම විසින් සංවිධානය කර තිබූ කළු ජූලියේ 39 වෙනි සංවත්සර වැඩසටහනට කැනඩියානු අගමැති ජස්ටින් ට්‍රුඩෝ සහභාගී වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. සොත්ති උපාලිගේ පුතා තෙල් සොරාගෙන යතුරු පැදිකරුත් මරයි කියලා තමයි කියන්නේ. යතුරු පැදියකින් පෙට්‍රල් සොරකම් කර සිටියේදී ඇතිවාරවල දුරද ගෑමෙන් පොරැල්ල සරසවි පටුමගේදී පුද්ගලයෙකු ඝාතනය කරලා තිබෙනවා කියලා කියනවා. ඔහු ඝාතනය සිදු කරලා තිබෙන්නේ සොත්ති උපාලි නැමැති පාතාලයේ නමක් තිබුණු පුද්ගලයෙක්. ඔහුගේ පුතා කියලා තමයි සඳහන් වෙන්නේ. මන්කි ෆොක්ස් පරීක්ෂාවට කට්ටල තියෙන්නේ 200යි. හදිසි මිලදී ගැනීමකට සූදානම් වෙනවයි කියලා ඔන්න තවත් කාරණාවක් ඉදිරිපත් කරනවා අරුණ. විශේෂයෙන්ම මන්කි ෆොක්ස් ගැන කතා බහ කරනකොට දැන් ලෝකයේ රටවල් කිහිපයකම මේ වෙනකොට ටිකක් දරුණු මට්ටමින් ව්‍යාප්ත වෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. ඉන්දියාවෙත් කිහිප දෙනෙක්ම හඳුනාගෙන තිබෙනවා මේ රෝගය වැළඳිලා. මන්කි ෆොක්ස් සංගත තත්ත්වයක් ලෙස මෙරට ව්‍යාප්ත වූහොත් එය රෝග පරීක්ෂා කිරීම සඳහා භාවිත කරනු ලබන PCR කට්ටල හදිසි මිලදී ගැනීම යටතේ හෝ
ප්‍රසම්පාදන ක්‍රියාවලිය මගින් වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත ගෙන්වීමට කටයුතු කරන බව ඒ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා ප්‍රකාශ කරලා තියෙනවා. පැහැරගත් T56 දියවන්නාවේ ඔව් අර අරගලකාරී තත්වයකුත් එක්ක පාර්ලිමේන්තුව ආසන්නයේ සිදුණු කාරණාවේදී පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දුව මන්සන්දිය ආසන්නයේදී පසුගිය 13 වෙනිදා සිදුණු කලහකාරී තත්ත්වයක් එක්ක ඇතිවුණු තත්ත්වයේදී යුද හමුදා සාමාජිකයන්ගේ T56 ගිනියවි දෙකක්ම අතුරුදහන් වුණා කියලා තමයි එහෙම නැත්නම් පැහැරගෙන තිබෙනවා කියලා තමයි ආරංචි උනේ. එහිදී එකක් පැහැරගත් T56 දියවන්නාවේ තිබිලා කිමිදුම් කරුවන් විසින් සොයාගෙන තිබෙනවා කියලායි තොරතුරු කියන්නේ. මේක ඊයේ දවසේදීත් පුවත්පත්වල යම් යම් මට්ටමකින් තොරතුරු වාර්තා වෙලා තිබුණා. කොයි විදිහට තමයි අරුණ පුවත්පතේ මුල් පිටුවේ තොරතුරු ඒ අතරතුර තව එක කාරණාවක් තිබෙනවා. කබ්‍රාල්ගේ රටගමන් වලට යලිත් වැට කියන කාරණාව අද දවසේදී ඉදිරිපත් කරනවා අරුණ පුවත්පත. අද දවසේදී දැන් මේ දවස්වල තියෙන බරපතලම ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙන්නේ තෙල් අර්බුදය. ඒ පිළිබඳව විශේෂ ලිපියක් අද දවසේදී අරුණ පුවත්පතේ ඇතුළු පිටුවේ සඳහන් වෙනවා. Twitter ඇමතිගේ QR චෝගිය අගෝස්තුවට යයි කියලා තමයි කියන්නේ. දැන් QR එකත් ජෝගයක් බවට පත් වෙලාද ඇමතිට Twitter ඇමති කියන නමකුත් පටබැඳිලා තියෙනවා. මොකද වැඩිපුරම තොරතුරු දෙන්නේ ඔහුගේ Twitter ගිණුම හරහා. ඒකත් එක තමයි මේ ලිපියට මේ විදිහේ සිරස්තලයක් එකතු කරලා තියෙන්නේ. එහි උපුටා ගැනීම කිහිපයකට ගියොත් එම තිබෙන තොරතුරු කාරණා මේ ලිපිය තුල තෙල් බෙදෙන ජංගම සේවයට වෙච්ච දේ සොයා ගන්නවත් නැහැ කියලා තමයි කියන්නේ. ඇමතිට කතා කරන්නත් බෑ. තොග අසීමිතව ලැබුණත් ඒත් බෙදන්න අපහසුයි කියලා ඇමති කංචන කියනවා කියලා තමයි කියන්නේ. තොග අසීමිතව ලැබෙනවා කියන එක එහෙම කාරණාවක් සිද්ධ වෙලා තියෙනවද? ඒ තරමට ලැබිලා තියෙනවා නම් ඇයි මේ තරමට බෙදන්න අපහසු? එතකොට පෙරවුම්හල් හිමියෝ කියනවා බවුසරය පෙරවුම්හලට එනකන් අපි දන්නේ නැහැ කියන කාරණාව. කම්හල් වලටයි අත්‍යවශ්‍ය සේවා වලටයි දුන්නාම බෙදන්න තෙල් නැහැ. ටැංකි රථ හිමියන්ගේ සංගමය තමයි එහෙම කියන්නේ. ඇමතිතුමා එකක් කියනවා, ටැංකි රථ හිමියෝ තව එකක් කියනවා, පෙරවුම්හල් හිමියෝ තවත් කාරණාවක් කියනවා. අන්තිමට ජනතාවට ඉතින් උඩ බලාගෙන තමයි ඉන්න සිද්ධ වෙලා තිබෙන්නේ තෙල් ටික එනකන්. කොමිස් මුදල ගැන යලිත් පොරොන්දුවක් ඉන්ධන බෙදුම්කරුවෝ වෘත්තීය සටන අත්හිටුවති කියලා කියනවා. කනිස් තෙල් බෙදුම්කරුවන්ගේ කොමිස් මුදල සම්බන්ධයෙන් පැවති ගැටලු නිරාකරණය කිරීමෙන් හේතුවෙන් ඉන්ධන ඇනවුම් කිරීමෙන් වැළකී සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටු බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සමලේකම් කපිල නවටුන්න ප්‍රකාශ කරලා තියෙනවා කියන කාරණා තමයි එයින් කියවෙන්නේ. ඔන්න අපි අවධානය යොමු කළ යුතුම තවත් කාරණාවක් කොවිඩ් යලි හිස එසෙව්වොත් කියලා අද දවසේදී ලිපියක් තිබෙනවා. ආර්ථික අර්බුදයෙන් රටම හෙම්බත් වී ඇති මොහොතක දෛනිකව කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමේ යම් ප්‍රවණතාවයක් ඇති වෙලා තියෙනවා. කොවිඩ්-19 වෛරසය නැවතත් ඔමික්‍රෝන් ප්‍රභේදය ලෙස ලොව පුරා පැතිර යාමට පටන්ගෙන ඇති පසුබිමක මේ වන විට අවදානම ශ්‍රී ලංකාවටද මුහුණ දීමට සිදු වෙලා තිබෙනවා කියලා තමයි කියන්නේ. මේ අවදානම් තත්ත්වයට අප මුහුණ දිය යුත්තේ කෙසේද? මේ ඒ ගැන කළ සොයා බැලීමක් කියලා විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ COVID-19 සම්බන්ධී කාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා කියනවා රෝහල් පද්ධතියේ සූදානම් වෙලා ඉන්නේ කියන කාරණාව. ඒත් එක්කම වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා වර්ධක මාත්‍රාව ඉක්මනින් ගන්න කියලා කියනවා. ඊළඟ එන්නත පිළිබඳව ඔහු කතා කරනවා. ඒ වගේම විද්වත් සංගමයේ සෞඛ්‍ය වෘත්තීය වේදින්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් කියනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීතියනකම් ඉන්නේ නැතුව තමන්ම ආරක්ෂා වෙන්න කියන කාරණාව. තමන්ම ආරක්ෂා වීම තමයි උගක් වෙලාවට සිදු කළ යුත්තේ සිදුවිය යුත්තේ. දැන් කොවිඩ් පාලනයට තියෙන්නේ මානව සම්පත විතරයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති පුල් රෝහණ මහතා ඒ විදිහට කියනවා. කොහොමද කොවිඩ් යලිත් වතාවක් හිස ඔස්සනවා කියන කාරණාව තමයි ඒ විදිහට කියවෙන්නේ. ඒ අතරතුර අද දවසේ අරුණ කතුවැකිය කියන්නේ කොවිඩ් වගේම මන්කි ෆොක්ස් එන්නකනුත් බලන් ඉන්නවද කියලා තමයි ප්‍රශ්නාර්ථයකින් අහන්නේ. එහි යම් උපුටා ගැනීමකට අපි ගියොත් අද දවසේදී අලිමදිවට හරක් යන්නාසේ ජනතාව ඉන්ධන අර්බුදයෙන් බැටකමින් සිටින අතරේ බලපතල සෞඛ්‍ය අවදානමකින් හිස ඔසවන්නට පටන්ගෙන තිබේ. සෞඛ්‍ය අංශ සඳහන් කරන ආකාරයට යලිත් වරක් කොවිඩ් වෛරසය රට පුරා පැතිර යන්නට පටන්ගෙන ඇත. පසුගිය ඉරිදා ආසාදිතයන් 56 දෙනෙකු වාර්තා වී තිබුණු අතර ඊට පෙර දිනේ වාර්තා වී තිබූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 72ක් කියලා තමයි කියන්නේ. මේ ආකාරයට පසුගිය සතියේ පමණක් ආසාදිතයන් 519 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ කියන්නේ ඊටමත් බරපතල තත්වයක්. දැන් අපි
මේ රෝග දෙකටම මුහුණ දීමට සූදානම් වීම කොයිතරම් දුරට සාර්ථකද කියන தත්ත්වය තමයි අද දවසේදී මේ සියලු කාරණා වලින් අපිට අහන්න තියෙන ප්‍රශ්නය බවට පත් වෙන්නේ. හොඳයි, ඔය විදිහට තමයි අපිට අරුණ පුවත්පතේ අතුල් පිටුවල සහ මුල් පිටුවේ තොරතුරු ඔබට කියන්න තිබෙන්නේ. අපි දැන් යන්න සූදානම් වෙනවා අද දවසේ අද පුවත්පතට අවධානය යොමු කරන්නට. අද පුවත්පතේ මුල්ම සිරස්තලය බවට පත් වෙන්නේ දින 10කදී කොවිඩ් රෝගීන් 490ක් මරණ 11ක් කියලත් සටහන් වෙනවා. ගෙවි ගිය දින 10 කාලය තුලදී කොවිඩ් රෝගීන් 499 දෙනෙකු වාර්තා වී තිබෙන අතර එම කාලයේදී මරණ 11ක් වාර්තා වී තිබේ. මේ අනුව පෙරේදා දිනේදී රෝගීන් 72 දෙනෙකු සහ මරණ 1ක්, පසුගිය 23 වෙනිදා රෝගීන් 68 දෙනෙකු සහ මරණ 1ක්. මේ ආදි වශයෙන් දීර්ඝ විස්තරයක් තිබෙනවා මේ කොයි ආකාරයටද මේ වාර්තා වීම සිදු වෙලා තිබෙන්නේ කියලා. ඒ අනුව සමස්තයක් විදිහට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16537ක් දක්වා ඉහළ ගිහිල්ලා තිබෙනවා. මේ අලුත්ම තත්ත්වයක් එක්ක කියන එක තමයි අද දවසේදී අද පුවත්පතේ මුල්ම සිරස්තලය තුල අවධානය යොමු කරන්නේ කොවිඩ් රෝගය සම්බන්ධයෙන්. ඊට පස්සේ අපි යනවා ඉන්ධන අවසර පත පිළිබඳව කතා බහ කරන ඊළඟ සිරස්තලයට. අගෝස්තු 1 වෙනිදා සිට ඉන්ධන අවසර පත අනිවාර්යයි. අගෝස්තු 1 වෙනිදා සිට QR කේත සහිත ජාතික ඉන්ධන අවසර පත්‍රය අනිවාර්ය බවත් එදින සිට හිමිවන කෝටාවට පමණක් ඉන්ධන නිකුත් කරන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා කියලා තමයි මේ සිරස්තලයෙන් කියන්නේ. ඒ අනුව මේ අතර අද දින සිට දිවයින පුරා සිපෙට්කෝ සහ IOC ඉන්ධන පෙරමුම්හල් කීපයකදී ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමවේදය අනුව ඉන්ධන නිකුත් කිරීමට කටයුතු සූදානම් කරලා තිබුණත් තාක්ෂණික හෝ උපකරණවල අඩුපාඩුකම් පවතින ඉන්ධනහල් හිමියන්ට එම අඩුපාඩු නිවැරදි කර ගන්නා තෙක් වාහනයේ අංක තහඩුවේ අවසන් ඉලක්කමට අදාළ දිනයන්හි නියමිත කර ඇති ඉන්ධන ප්‍රමාණය බෙදා හැරීම සිදු කළ හැකි බව තමයි මේ ප්‍රවෘත්තියෙන් තවදුරටත් වාර්තා වෙන්නේ. කොහොම නමුත් අගෝස්තු 1 වෙනිදා ඉඳලා ඉන්ධන අවසර පත්‍රය අනිවාර්යයි කියන කාරණාව තමයි මෙයින් කියවෙන්නේ. පාසල් ආරම්භය වුණත් සිසු පැමිණීම අඩුයි කියලා අද දවසේදී අද පුවත්පත වාර්තා කරනවා. අරුණ පුවත්පතේ නම් කිව්වේ සිසුන්ගේ පැමිණීමේ උනන්දුව වැඩි කියලා. නමුත් පැමිණීම අඩුයි කියලා තමයි අද දවසේදී අද පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. ඉස්සරසලත් එක්ක අපි යනවා ඊළඟ කාරණාවට. ජනපති මන්දිරයෙන් හමු වූ ලක්ෂ 187 ගැන විමර්ශන ප්‍රමාදයි. ඇයි ඒ පිළිබඳව නම් තොරතුරු හොයා බැලිය යුතුම වෙනවා. කොහොම නමුත් විමර්ශන තවමත් ප්‍රමාදයි කියලා තමයි කියන්නේ. ලක්ෂ 180ක් හමු වුණා. එහිදී අරගල කරුවන් විසින් පොලිසියට බාර දීමක් සිදු වුණා කියලා තමයි අපිට ආරංචි උනේ. පුවත්පත්වලත් ඒ සටහන් කරලා තිබුණා. කොහොම නමුත් ඒ පිළිබඳව විමර්ශනය තවමත් ප්‍රමාදයි කියලා තමයි කියවෙන්නේ. මහජනයා සමග ගැටෙනවා නම් අනිවාර්යෙන්ම මුව ආවරණ ඕනෑ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ COVID-19 සම්බන්ධී කාරක ඒ විදිහට කියනවා. කොවිඩ් රැල්ලක අවදානමක් රට තුළ උද්ගත වීම පවතින බවත් ඒ අනුව මහජනතාව සමග සම්බන්ධ වන සංවෘත පරිසරයක් තුළදී අනිවාර්යෙන් මුව ආවරණ පැළඳිය යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ COVID-19 සම්බන්ධී කාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා අවධාරණය කරලා තියෙනවා කියලා තමයි මේ කාරණාවත් එක්ක අද පුවත්පත අපිට වාර්තා කරන්නේ. ජපානයේ කෘෂි රැකියාවලටත් ශ්‍රී ලාංකිකයන්ට ඉඩකඩක් තිබෙනවා කියන කාරණාවත් අද දවසේදී ඔන්න අද පුවත්පත තොරතුරු වාර්තා කරනවා. ජපානයේ කෘෂි රැකියාවලටත් ශ්‍රී ලාංකිකයන්ට ඉඩක් ලබා දීලා තිබෙනවා කියන කාරණාව. අපි එහි ඇතුල් පිටුවට ගමන් කරලා තොරතුරු පොඩ්ඩක් හොයලා බැලුවොත් විශේෂ නිපුණතා සහිත රැකියාව වැඩසටහන යටතේ ජපානයේ මෙතෙක් ශ්‍රී ලංකාවට ලබා දුන් සාතු සේවා හා ආහාර සේවා ශාස්ත්‍රීය රැකියාවලට අමතරව කෘෂි ශාස්ත්‍රීය රැකියාව අවස්ථාවන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ලබා දීමට ජපාන් රජය එකඟතාවය පළ කරලා තිබෙන බව තමයි ශ්‍රී ලංකා විදේශ නිවෘත්ති කාර්යාංශය සඳහන් කරන්නේ. ඒ අනුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වැඩි පිරිසක් විශේෂ නිපුණතා සහිත රැකියාව වැඩසටහන යටතේ කෘෂි කර්මාන්ත ශාස්ත්‍රීය රැකියාව සඳහා යොමු කිරීමට අවස්ථාව ලැබිලා තිබෙනවා කියලා තොරතුරු වාර්තා කරනවා. හොඳයි, අපි යන්න සූදානම් වෙනවා යලිත් තවක් මුල් පිටුවේ තොරතුරු කිහිපයකට. අරුණ පුවත්පතත් වාර්තා කරා රනිල්ගේ වැඩගෙන පුටින් බොහොම සතුටින් ඉන්නවයි කියලා. අද පුවත්පතත් ඉදිරිපත් කරනවා ඒ කාරණාව පිළිබඳව. පුටින්ගෙන් ජනපතිට ලියුමක්, ඔන්න රටින් ලියුමක් ඇවිල්ලා.
ද්විපාර්ශ්වීය සහයෝගිතාවය තවදුරටත් වර්ධනය කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගැන විශ්වාසය තබන බව සඳහන් කරමින් රුසියාවේ ජනාධිපති ව්ලාදිමිර් පුටින් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරලා තිබෙනවා. ඒ තුල කලාපීය ස්ථාවරත්වය සහ ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලාංකේය රාජ්‍ය 나යකයා ලෙස ඔබගේ ක්‍රියාකාරකම කෙරෙහි මම විශ්වාසය තබමි කියලා රුසියානු ජනාධිපතිවරයා ඒ සුබ පැතුම් ලිපියේ සඳහන් වෙනවා. ශ්‍රී ලංකාවේ රුසියා තානාපති යුරි වැටරි මහතා ඊයේ උදෑසන අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට පැමිණ රුසියානු ජනාධිපතිවරයාගේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දුන්නා කියලාත් මෙහි සඳහන් කරනවා. ඔබට සියලු සාර්ථකත්වය මෙන්ම නිදුක් නිරෝගී සෞභාග්‍ය ප්‍රාර්ථනා කරමි යනුවෙන් රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එවූ ලිපියේ වැඩි දුරටත් සඳහන් කරලා තිබෙනවා. ජනාධිපතිවරයාට පුටින් ජනපතිගෙන් ලියුමක් ලැබුණු කාරණාව සහ සුබ පැතුම් ගැන ඒ විදිහට කියනවා. අනිත් රටවල් ගැන නම් ලොකු සඳහනක් නැහැ අපිට දැනුවත් වෙන්නට. පාසල් ප්‍රවාහන රථ දින 12කට පමණක් අය කිරීමට තීන්දුවක්. පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන ප්‍රදේශවල සම්පූර්ණ මුදලම අය කරනවා කියලා තමයි කියන්නේ. ප්‍රවාහන ශේෂ්ත්‍රයේත් මිල ගණන් ඉතාමත් අධික විදිහට ඉහළ ගිහිලා තිබෙන්නේ මේ තියෙන ප්‍රශ්නකාරී තත්ත්වයක් එක්ක. කොහොම නමුත් පාසල් ප්‍රවාහන රථ දින 12කට විතරක් අය කරන්න සූදානම් කියලා එහෙම තීන්දුවක් ගන්නවායි කියලා තමයි මේ කාරණාවෙන් කියවෙන්නේ. ජනපති ලේකම් කාර්යාලය යලි වැඩ ආරම්භ කරයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය ඊයේ උදෑසන සිට නැවත එහි වැඩ කටයුතු ආරම්භ කළහ කියලා කියනවා. ජනාධිපති කාර්යාලයේ අරගලකරුවන් සතු වීමෙන් පසු වැඩ ආරම්භ කළේ දින 11කට පසුයි. ඉදිරි දින කිහිපයේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරි මට්ටමේ වැඩ කටයුතු ආරම්භීමට නියමිතයි කියලාත් කියනකොට කෙටි කාලයක් ඇතුළත ජනාධිපතිවරයාද ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට වැඩ ආරම්භ කිරීමට නියමිත වෙලා ඉන්නවා කියලා තමයි අද පුවත්පත වාර්තා කරන්නේ. අද දවසේදී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා පත් කර තිබෙනවායි කියන කාරණාව ඔහුගේ ඡායාරූපිකුත් එක්ක අද පුවත්පත වාර්තා කරන්නේ සාගලට තරතුරු දෙකක් කියන සිරස්තලය යටතේ. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරත් ඒ මහතාට හිමි වෙලා තිබෙනවා. ඒ තනතුරත් ඔහු පත් කරලා තිබෙනවා කියලා තමයි කියන්නේ. විදිහට තමයි තනතුරු දෙකක් ලැබිලා තිබෙන්නේ. හිටපු අමාත්‍යතුමාට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙසත් තනතුරු දෙකක් හිමිවීම ගැන කියනවා අද පුවත්පත. අස්වෙන බව ධම්මික පොහොට්ටුවට කියයි. ධම්මික පෙරේරා මහතා අස්වෙනවයි කියන කාරණාව පිළිබඳව ඊයේ දවසේදී පුවත්පත් වාර්තා කළේ තවමත් මේ පිළිබඳව හරි තීන්දුවක් ලබා දී නැහැ කියලා. ඔන්න අද පුවත්පත කියනවා අස්වෙන බව ධම්මික පොහොට්ටුවට කියයි කියන කාරණාව. ඔය විදිහට තමයි අපිට අද පුවත්පතේ මුල් පිටුවේ තොරතුරු ඔබට කියන්න තිබෙන්නේ. අපි යන්න සූදානම් වෙනවා ඇතුල් පිටුවටත් අවධානය යොමු කරන්නට. විදුලි බිලත් වැඩි වෙනවායි කියන කාරණාවත් එක්ක වැඩි වෙනවායි කියන කාරණාවත් එක්ක විදුලි බිල වැඩි වීම ජනතාවට දරා ගැනීමට නොහැකි කියන සිරස්තල යටතේ දිනේෂ් සමරකෝන් අද දවසේ විශේෂ ලිපියක් ඉදිරිපත් කරනවා. විදුලි බිල විශාල ප්‍රතිශතයකින් ඉහළ දමන බවට ආරංචි මාර්ග ඔස්සේ දැනගන්න ලැබීමට හැකි බවත් එලෙස ඉහළ දමන ප්‍රතිශතය ජනතාවට දරා ගැනීමට නොහැකි වනු ඇති බවත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කරා කියලා තමයි මේ ලිපියේ තවදුරටත් සඳහන් වෙන්නේ. ඒ වගේම අද දවසේදී කතරගම පෙරහැරට සම්බන්ධ කාරණා කීපකුත් පුවත්පත්වල වාර්තා වෙනවා. ඒ අතරතුර අද පුවත්පත වාර්තා කරනවා කතරගම පෙරහැරට යාල හරහා පැමිණෙන බැතුමතුන්ට වනජීවීනුත් ආරක්ෂාව ලබා දෙලා තිබෙනවයි කියන කාරණාව. ඒ අතරතුරේදී අපි යන්න සූදානම් වෙනවා මෙරට ජාතික ආරක්ෂාවට මරු පහරක් එල්ල වෙලා කියලා සජබ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කරන ප්‍රකාශකුත් එක්ක තවත් කෙටි ලිපියක් අද දවසේදී ඉදිරිපත් කර තියෙනවා අද පුවත්පත. ලංකාවට ඩොලර් ගෙනෙන වැල්දොඩම් වගාව අනතුරේ මේ තවත් සිරස්තලයක් එක්ක කියන කාරණාවක්. මීට වසර ගණනාවකට ඉහතදී කෘෂිකර්ම අමාත්‍යාංශ මගින් මෙරට ඩොලර් ඉපැවීමට ගොවීන්ට හඳුන්වා දී තිබූ වැල්දොඩම් වගාවේ අස්වැන්නලා විදේශ රටවලින් ඩොලර් ලැබෙන අවස්ථාව වන විට ඒ අස්වැන්න විනාශ වීමේ බරපතල තාර්ජනයකට මුහුණ පා ඇතැයි ගලේවැල බඹරගස්වැය ප්‍රදේශයේ ගොවි මහත්වරුන් ප්‍රකාශ කරනවා කියන කාරණාවත් එක්ක තමයි මේ ලිපිය සකස් කරලා තිබෙන්නේ. ඩොලර් ගෙනෙන්නට සූදානමින් පවතින වැල්දොඩම් වගාව දැන් අනතුරක තිබෙනවා කියලා. ඉතින් අවශ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු වෙලා මේ වගාවන් ආරක්ෂා කරගත්තොත් මේ තියෙන ඩොලර් ප්‍රශ්නයට යම් හෝ විසඳුමක් ඒ හරහත් අපිට ලබා ගන්නට ඉඩකඩක් තිබේවි.
අපි සූදානම් වෙනවා කිට විරාමයක් ලබා ගන්න විනාඩියෙන් අනතුරුව අනිකුත් පුවත්පත්වල තොරතුරු ඔබට කියන්නට අපි සූදානම්. රැඳිලා ඉන්න සියත සමගින්. යලිත් තවක් අපි ඔබ සමගින් මුණ ගැහෙනවා සියත පත්තරෙත් එක්ක. අපි යනවා දැන් දිවයින පුවත්පතට අවධානය යොමු කරන්නට. දිවයින පුවත්පතේ ඡායාරූපයකුත් එක්ක දවසේදී ඉදිරිපත් කරන ප්‍රධාන සිරස්තලය අන්තරයේ කැඳවුම් කරු ඇතුළු 6කට විදේශ ගමන් තහනම් කියන කාරණාව. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු වසන්ත මුදලිගේ ඇතුළු 6 දෙනෙකුට විදේශගත වීම තහනම් කරමින් කොටුව මාස්ටර් තිලනගමගේ මහතා ඊයේ තහනම් නියෝගයක් නිකුත් කරයි කියන කාරණාවයි මේ විදිහට ඉදිරිපත් කරන්නේ. ඒ සමගම තවත් සිරස්තලයක් තිබෙනවා. තෙල් හා සම්බන්ධව තෙල් සංස්ථාව සීමා කර බෙදා හැරීම නිසා පෝලිම් අඩු කිරීමට බෑ. ටැංකිය රට රියදුරන්ගේ සංගමේ ලේකම් තමයි ඒ විදිහට ප්‍රකාශ කරන්නේ. ටැංකිය රට රියදුරන්ගේ සංගමේ ලේකම් එහෙම කියනකොට ඇමති කංචන කියනවා මෙන්න මෙහෙම QR ක්‍රමයට ඉන්ධන බෙදීම අගෝස්තු 1 වෙනිදා සිට ආරම්භනවායි කියන කාරණාව. ඒ සමගම තෙල්විය වෘත්තීය සමිති සභාපතිගේ ඥාතියෙක් කෑන් වලින් ඉන්ධන පන්නද්දී අතේ මාට්ටු වෙලා කියලා තවත් කාරණාවක් කියනවා. කොළොන්නාව කණිතෙල් පරයන්ත සමාගමේ වෘත්තීය සමිති සභාපතිවරයෙකුගේ දියණියක් ඇතුළු කිහිප දෙනෙකු නීති අනුකූල නොවන ආකාරයට කෑන් සහ බූලි වලින් ඉන්ධන රැගෙන යාමින් සිටියේදී එහි ආරක්ෂක අංශ වලට හසු වෙලා තිබෙනවා කියන කාරණාව තමයි මේ විදිහට දිවයින පුවත්පත වාර්තා කරන්නේ. ඉන්ධන පොලිමේ 25 වන මරණය මඩපාතින් ආරංචි වෙනවා. ඒ අතරතුර දේශපාලකයන් විසඳුම් සෙවීමට යෑමෙන් විදුලි කප්පාදුව දික් වේවි කියලා තමයි කියන්නේ. ඉන්ජිනේරු සංගමයේ නිවේදනයක් තියෙනවා. අධ්‍යක්ෂින් බහුල දක්ෂ ඉංජිනේරුවන් ඉවත් කොට දේශපාලඥයින් විදුලි අර්බුදයට විසඳුම් සෙවීමට යෑම නිසා විදුලි කප්පාදුව තවත් දීර්ඝ විය හැකි බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසනවා කියලා කියනවා. විශේෂඥයන් ඉන්නකොට වෙන වෙන අය ඒවට අත ගහන්න ගියපුවාම එහෙම දේවල් ඉතින් සිද්ධ වෙන්න පුළුවන්. වඳුරු උනට වැටමැද නැහැ. රටට ඇතුළු වීම වැළැක්වීමට ප්‍රායෝගික ක්‍රියාමාර්ග නැහැ. විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඒ විදිහට ප්‍රකාශ කරනවා. මේ අනතුරු ඇඟවීම කරන්නේ මන්කිෆොක්ස් වෛරසය මේ මොහොතේ මෙරට ඇතුළු වී ඇති බව නිල වශයෙන් වාර්තා වී නැතත් ඒ පිළිබඳව දැඩි අවධානමක් ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පුවත්පතට ප්‍රකාශ කරා කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. විරෝධතාවයේදී හමුදාවෙන් පැහැරගත් T56 දියවන්නාවෙන් ගොඩගැනේ. අපි මේ පිළිබඳව ටිකක් කතා බහ කරා. දිවයින පුවත්පත වාර්තා කරනවා පාර්ලිමේන්තුව අසල විරෝධතාවයේ පැවති අවස්ථාවේදී යුද හමුදා සභ්‍යයන් දෙදෙනෙකුට පහර දී පැහැරගත් බව කියන T56 ගිනිවැයි දෙකෙන් එකක් පොල්දුව සමනල පාලම අසල දියවන්නාවේ ගිල්වා තිබෙදී නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් පෙරේදා සොයාගෙන තිබෙනවායි කියන කාරණාව. පොලිසියට හමුදාවට එරෙහිව මුහුණු පොතෙන් වෛරසය පැතුරු අයෙක් රිමාන්ඩ් කියලා කියනවා. පොලිසියට හමුදාවට එරෙහිව මුහුණු පොතේ වෛරී අදහස් ප්‍රකාශ කරපු එහෙම නැත්නම් පැතුරුපු අයෙක් රිමාන්ඩ් බාරයට ගන්නවා කියනකොට මුහුණු පොතේත් හුඟක් තැන්වලත් පොලිසියට හමුදාවට එරෙහිව මේ දවස්වල නම් ටිකක් ප්‍රකාශ වෙන්නේ වගේ කාරණාවල් සමහරු කරන යම් යම් වැරදි කාරණාත් එක්ක විශේෂයෙන්ම තෙල් ටික ලබා ගන්නට ඉන්ධන ටික ලබා ගන්නට ගියපුවාම එතන අක්‍රමිකතා සිදු කරන්නට සමහර පොලිස් නිලධාරීන් කටයුතු කරන ආකාරය අපිටත් ඇස්පන අපිට දැක ගන්න ඉඩ කඩක් තිබෙනවා. ඒක නිසා පැය ගණන් දවස් ගණන් පොලිං වල ඉන්න මිනිස්සුන්ට මේ අයකින් වෙන හිරිහැරයත් එක්ක මිනිසුන්ගේ වෛරය ඒ පිරිසට මුදා හරිලා තිබෙනවා යම් යම් තැන්වලදී. ඒ නිසා ඒ පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි. මේ විදිහට පුද්ගලයන් අත්අඩංගුවට ගන්නවා, වැරදි දේවල් කරන අය අත්අඩංගුවට ගන්නවා වගේම නීතියට මුවා වෙලා නීතියේ ඇඳුම දාගෙන ඒ විදිහට වැරදි කරනවා නම් ඒ පිරිසටත් නීතිය ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු වීම අත්‍යවශ්‍යම වෙනවා. වීඩියෝවක් Facebook දැම්මැයි මාධ්‍යවේදියාට පහර දුන් වලාන පිරවුම් හලේ කළමනාකරුවෝ ඇතුළු 3ක් අත්අඩංගුවට අද දවසේදී සියලුම පුවත්පත්වල මේ තොරතුරුත් වාර්තා කරලා තිබෙනවා. ඉදිරියේදී අපි තවදුරටත් සවිස්තරාත්මක තොරතුරු මේ පිළිබඳව කතා බහ කරන්න සූදානම් වෙලා ඉන්නවා සියත පත්තරය තුලින්. බොරැල්ලේ ඝාතනයට සොත්ති උපාලිගේ පුත්‍රයා දැලේ මෙරට පාතාලයේ ප්‍රබල නායකයෙක් වුණු සොත්ති උපාලි නැමැත්තාගේ පුත්‍රයා විසින් බොරැල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට ඊයේ අලුයම පිහිනැල ඝාතනය කරලා තිබෙනවා කියන කාරණාව. අනුර කුමාර දිසානායක මහතාගේ ඡායාරූපිකුත් එක්ක දවසේ තවත් සිරස්තලයක් ඉදිරිපත් කරනවා. රාජපක්ෂ අවතාරය පන්නන්න මහචන්දයකට යා යුතුයි කියලායි අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරන්නේ. පුටින්ගෙන් රනිල්ට සුබ පැතුම්.
අද දවසේ දිවෙනත් ඒ වාර්තා කරනවා. අපි මේ පිළිබඳව ටිකක් දීර්ඝව පුවත්පත් වලින් ඔබට කරුණු ගෙනාවා. ජනපති පුරුවට පැමිණි කාලිංගේ ආදිවාසී කත දෞපදී මුර්මු පිළිබඳව දවසේදී විශේෂ ලිපියක් තිබෙනවා දිවෙන පුවත්පතේ මුල් පිටුවේ සිරස්තලය මේ විදිහට ඉදිරිපත් කරනවා. පැටිකිරිය හඳුනා ගන්න බොනපාටලාට වාසියක් මත්පැන් බෝතල් වල අලවලා තියෙන ස්ටිකර් එකේ සංකේතය සිය ජංගම දුරකථනයෙන් පරීක්ෂා කර එහි අඩංගු මත්පැන් වල නිර්වද්‍යතාවය හඳුනාගත හැකි ඇප් එකක් ලබන මාසයේ මුල හඳුන්වා දීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගනිමින් ඉන්නවා කියන කාරණාව තමයි මේ කියන්නේ. ඔන්න සුරාබදු දෙපාර්තමේන්තුවත් ඇප් එකක් හඳුන්වා දෙනවා. තෙල් සංස්ථාවෙනුත් ඇප් එකක් හඳුන්වා දීලා තිබෙනවා කාංචන ඇමතිවරයා. කොහොමද ඉතින් ඇප් එක ඉස්සරහට හුඟක් වැඩ තියෙයි වගේ. ජනාධිපති මන්ත්‍රයෙන් වටිනා භාණ්ඩ 3ක් ඉස්සු 3ක් රිමාන්ඩ්. ජනාධිපති මන්දිරයේ වටිනා කියන භාණ්ඩ බොහොමයක් අතුරුදහන් වෙලා තිබෙනවා කියලා කියනවා. ඒ අතරින් දහසක් පමණ විවිධ භාණ්ඩ වර්ග අතුරුදහන් වෙලා තිබෙනවා කියලාත් තොරතුරු වාර්තා වෙලා තිබුණා ඊයේ දවසේදී පුවත්පත්වල. කොහොමද ඉස්සු 3 දෙනෙක්ව ඔන්න අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් බාරයට පත් කරලා තිබෙනවා කියලා තමයි කියන්නේ. කබ්‍රාල්ගේ විදේශ ගමන් තහනම තව දුරටත් දික් කරලා තිබෙනවා කියන කාරණාවත් අද දවසේදී දිවයින පුවත්පත වාර්තා කරනවා. මේ සම්බන්ධ කාරණා බොහොමයක් පසුගිය දවස්වල පුවත්පත්වල වාර්තා කරලා තිබුණා. ඒ ගමන් තහනම තව දුරටත් දික් කරනවා කියලා තමයි අද දිවයින පුවත්පත වාර්තා කරන්නේ. කොවිඩ් ඔම්රිකන් එනවා මාස් අනිවාර්ය කරන්න සෞඛ්‍ය වෘත්තීයවේදී විද්වත් සංගමය ඒ විදිහට ප්‍රකාශ කරනවා. ඒක නිසා ඔබත් අනිවාර්යයෙන්ම මුව ආවරණ පාලලා දෙන්න මාස් එක අනිවාර්ය කරන්න කියලා ඉල්ලීම් කරලා තිබුණා. තවමත් ඒක සිදු කරලා නැති බව තමයි වාර්තා වෙන්නේ. ඒක නිසා තම තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගැනීම තමයි මේ මොහොතේ කළ යුතු වෙන්නේ. මුව ආවරණ පැළඳීම අනිවාර්යයෙන්ම සිදු කරන්න කියන කාරණාව අපිත් ඔබට මතක් කරනවා. ඔන්න ওই විදිහට මේ කාරණා ඉදිරිපත් කරනකොට අපි යනවා ඇතුල් පිටුවලට. විශේෂයෙන්ම මුල් පිටුවේ තිබුණු සිරස්තලයක් හා සම්බන්ධ කාරණාවක් තවදුරටත් තොරතුරු කිහිපයක් ඔබට සමීප කරන්න අපි සූදානම් වෙනවා දිවෙන පුවත්පතෙන්. වීඩියෝවක් Facebook දැම්මායයි මාධ්‍ය විද්‍යාවට පහර දුන් වලාන පිරුම්හල් කළමනා කරනු ඇතුළු 3ක් අත්අඩංගුවට කියන සිරස්තලයත් එක්ක තොරතුරු ඉදිරිපත් කළ තිබුණා දවසේ මුල් පිටුවේ. එහි තවදුරටත් ඇතුල් පිටුවේ සඳහන් වෙනවා මෙන්න මේ විදිහට. පානදුර වලාන සිවෙට්කෝ ඉන්ධන පිරුම්හලේ වීඩියෝවක් Facebook ගිණුමේ පළ කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය විද්‍යාවකට පහර දුන් එම පිරුම්හලේ කළමනාකරු සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු පෙරදා පස්වරුවේදී අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය ප්‍රකාශ කරනවා කියලා තමයි කියන්නේ. ඒ පිළිබඳව තවත් තොරතුරු බොහොමයක් වාර්තා වෙනවා. මේ මාධ්‍ය විද්‍යාව පළවෙනි දවසේදී දෙවිදිලා මේ පිළිබඳව යම් වාර්තාවක් කරලා තිබෙනවා. දෙවෙනි දවසේදීත් එන්න කියලා යම් තොරතුරක් ලබා ගන්නට ආවට පස්සේ යම් කතා බහක් ඇති වෙලා ඒ දුරදග ගිහිල්ලා ඒ අනුව මේ පහර දීම සිදු වෙලා තිබෙනවා කියලා තමයි තොරතුර වාර්තා වෙන්නේ. හොඳයි අපි යනවා තවත් කාරණා කිහිපයක් සොයා බලන්නට. මහනුවර ජාතික රෝහලට ලක්ෂ 21ක ඖෂධ තොගයක් පරිත්‍යාග කෙරේ. මහනුවර ජාතික රෝහලේ ශල්‍යාංශයේ ප්‍රතිකාර සේවා සඳහා අත්‍යවශ්‍ය තිබූ රුපියල් ලක්ෂ 21ක වටිනාකමින් යුත් ඖෂධ තොගයක් රෝහලට පරිත්‍යාග කිරීමට සහ ආර්ථික අර්බුදයේ හේතුවෙන් අසරණ සිටින පවුල් 500ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනාකමින් වියලි ආහාර ලබා දීමට මල්වතු පාර්ශ්වයේ මහානායක තිබඩුවයි ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මල්වතු විහාරීය අසරණ සරණාංකර සංඝරාජ නාහිමි අනුස්මරණ ශාලාවේදී ඒ කටයුතු සිදු වුණා කියලා තමයි අද දවසේදී පුවත්පත වාර්තා කරන්නේ. ඊතර තවත් විශේෂයෙන්ම දේශපාලන කතිකාවන් කිහිපයක් මත දවසේදී දිවයින පුවත්පත තුල අන්තර්ගත වෙලා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාගේ අදහස් දැක්වීමක් තිබෙනවා. මානව හිමිකම් කඩකිරීම සිදු වුණොත් ජාත්‍යන්තර තහනම් එන්න පුළුවන් කියලා කියනවා. අසාර්ථකයි කියලා එළවපු කණ්ඩායමක් ගෙනල්ලා වාඩි කරලා රටක් ගොඩ ගන්න කරන උත්සාහයක් කියලා තවත් අදහස් දැක්වීම් කිහිපයක්ම ඒ ලිපිය තුල එකතු කරලා තිබෙනවා. හොඳයි අපි දිවයින පුවත්පතෙන් පස්සේ යන්න සූදානම් වෙනවා ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරන්නට. ලංකාදීප පුවත්පතේ තිබෙන සිරස්තල අතර මුල්ම සිරස්තල දෙකක් තියෙනවා. ප්‍රධාන සිරස්තල දෙකක් තිබෙනවා. එකක් මුදලිගේ ලහිරු ස්ටාලින් ඇතුළු 6කට රටින් පිටවීම තහනම්. කොටුව මහේස්ත්‍රාත්ගෙන් නියෝගයක්. පොලිස් මුලස්ථානයේ ඉදිරිපිට උද්ඝෝෂණයට පවත්වමින් පොදු දේපොළට හානි කළයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 6 දෙනෙකුගේ විදේශ ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිල්නගමගේ මහතා ඊයේ නියෝගයක් නිකුත් කරයි කියන කාරණාව ලංකාදීපයත් වාර්තා කරනවා. ඒ අතරතුරේ මෙන්න මෙහෙම සිරස්තලයකුත් එකතු කරනවා ලංකාදීපය. ජනපති කොඩියෙන් සරමක් ඇඳගෙන CCTV කැමරා වලින්
තොරතුරු හෙළි වෙලා. කොටුව ජනාධිපති මන්දිරයට ඉක්ුත් 9 වෙනිදා ඇතුළු පිරිසක් අතර සිටි පුද්ගලයෙකු එම මන්දිරය තුල සවි කර තිබූ ජනාධිපතිවරයාගේ නිල කොඩිය සොරාගෙන ගොස් ඇති බව තොරතුරු හෙළි වී ඇතයි පොලිස් ආරංචි මාර්ග කියනවා. කිසියම් පුද්ගලයෙකු මෙම කොඩිය සරමක් ආකාරයෙන් ඇඳගෙන යන අයුරු එහි CCTV කැමරාවල පටිගත වී ඇති බවත් එම දර්ශන අනුව විමර්ශන සිදු කරන බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා තමයි කියන්නේ. මිනිසුන්ගේ යම් යම් හැසිරීම් වල තිබෙන දුර්වලතාවයන් අපිට මේ අවස්ථාවේ ඉතා හොඳින් දකින්න හැකියාව ලැබුණා. රටේ දේවල් එහෙම නැත්නම් ජනතාවගේ මුදල් වලින් මේ දේවල් සකස් කරලා තිබෙනවා, ඉදි කරලා තිබෙනවා. මේ සියලු දේවල් වල අඩුපාඩු හදන්නට, මේ නැති වෙච්ච දේවල් යලිත් යථා තත්ත්වයට පත් කරන්නට යලිත් සිදුවෙන්නේ ඔබේ අපේම බදු මුදලින් කියන එක අමතක කරලා කරපු සමහර දේවලුත් එක්ක අද දවසේදී එහි පාඩුවත් යලිත් වතාවක් ජනතාවගේ කරපිටටම වැටිලා තිබෙනවා. ජනාධිපතිවරයාගේ ඡායාරූපිකුත් එක්ක තොරතුරක් වාර්තා කරනවා. 22 සම්මත කරගත් පසු සර්වපාක්ෂික ආණ්ඩුවට ජනපතිගෙන් ආරාධනා කියලා කියනවා. ඒත් එක්කම රාජිත අමාත්‍යවරයාගේ ඡායාරූපිකුත් එක්ක රාජිතට එරෙහි නඩුව ඉල්ලා අස්කර ගනි කියලත් තොරතුරක් වාර්තා කරනවා. ඊට පස්සේ අපි යනවා අද දවසේදී ලංකාදීප පුවත්පතේ ප්‍රධාන ඡායාරූප සිරස්තලයට නොම්මරයට තෙල් බෙදීම අවුල් ජාලයක් වී කියලයි මේ තොරතුරෙන් වාර්තා කරන්නේ. ආනමඩුව සොම්පකාර ඉන්ධන විදුලි මලෙන් ඉන්ධන ලබා ගැනීමට පැමිණි සිටි විශාල පිරිස කියලා එහි සඳහන් කරනවා. නොම්මරයට තෙල් බෙදන්න ගිහිල්ලා අවුල් ජාලයක් වෙලා තිබෙන එක තැනක් පිළිබඳව. ආනමඩුව සමුප ෂෙඩ් එකට ආ පිරිස පාලනය කරගන්න පොලිසිය සහ හමුදාවත් කැඳවන්න උනා කියලා තමයි මේ ප්‍රවෘත්තියත් එක්ක තවදුරටත් තොරතුරු වාර්තා වෙන්නේ. ඉන්ධන හිඟෙන් පෞද්ගලික බස් ගමන් වාර 3000ක් අවලංගුයි. මගියහු දැඩි පීඩාවකට පත් වෙලා ඉන්නවා කියලා තොරතුරක් වාර්තා වෙනවා. QR කේතෙන් තෙල් බෙදීම අගෝස්තු 1 වෙනිදාට කල්යයි කියන කාරණාව ලංකාදීප පුවත්පතත් දවසේදී වාර්තා කරනවා. රනිල්ගේ රජයට එක් වෙන්න එපා සජබ ආසන සංවිධායකවරු විපක්ෂ නායකගෙන් ඉල්ලීමක් කරනවායි කියලාත් කියනවා. තෙල් කපඩා කරගත් අය ව්‍යාපාරිකයට එරෙහි නඩුව විසි කරලා දාලා තිබෙනවායි කියලා ඔන්න තවත් තොරතුරක් කියන්නේ ලංකාදීප පුවත්පත. ජනපති ලේකම් කාර්යාලයේ දොරවල් 3ක් නාන කාමරයක් වෙනසූ 55ක් හඳුනා ගනී. එහෙම විනාශයන් කරපු අය නම් හඳුනාගෙන අවශ්‍ය දඬුවම් ලබා දීම අනිවාර්යයෙන්ම කළ යුතු කාරණාවක්. ඒ බව අපි ඔබට මතක් කරමින් ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවට යනකොට ඇතුල් පිටුවේ ප්‍රධාන ලිපි අතර විමසුම ලිපිය අද දවසේදී තිබෙනවා. අර්බුදයේ විසඳන විසඳුම් කියලා තමයි ඒ සිරස්තලය සඳහන් කරන්නේ. පෙරදින විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහාචාර්යවරයාගේ අදහස් දැක්වීමකින් සකස් කරපු විශේෂ ලිපියක් ඉතාමත් වැදගත් ලිපියක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. රටට අවශ්‍ය විසඳුම් නොව නිර්මාණශීලී විසඳුම්ය. ආර්ථික අර්බුදය ජය ගැනීමට නම් මෙම අර්බුදයේ ගැඹුරු බවත් අනාගතයේ ඇති විය හැකි ප්‍රතිවිපාකත් අවබෝධ කරගත යුතුය. ඉන්පසු නිශ්චිත වැඩපිළිවෙලක් සහිතව ඉදිරියට ගියොත් රට පෙරට ගෙන යා හැකිය. එසේ නොවුනහොත් ශ්‍රී ලංකාව තවත් සෝමාලියක් බවට කෙටි කාලයක් ඇතුළත පත්වනු ඇතැයි කියලා තමයි ඔහු ප්‍රකාශ කරන්නේ. ආර්ථිකය යට කරගෙන මතුවන දේශපාලනය, වියදම් කපා ආදායම් නංවා උද්දමනය පාලනය කිරීම මේ ආදී සිරස්තල කිහිපයක් යටතේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතාගේ අදහස් දැක්වීම ඉදිරිපත් කළ තිබෙනවා අද දවසේදී ලංකාදීප පුවත්පත. හොඳයි අපිම පුවත්පතෙන් තොරතුරු ඔබට ඉදිරිපත් කළා. යලිත් වතාවක් සූදානම් වෙනවා කෙටි විරාමයක් සඳහා ගමන් කරන්නට. විරාමෙන් පස්සේ තවත් පුවත්පත්වල විශේෂාංග ගණනාවක තොරතුරු ඔබට කියන්න අපි සූදානම්. රැඳිලා ඉන්න සියත TV සමගින්. ශ්‍රී ලාංකේය විශ්වසනීයම පුවත් වැඩසටහන සේත පත්තරේ සමගින් යලිත් අපි සජීවීව ඔබ මුණ ගැහෙනවා. අපි යනවා දැන් දිනමින පුවත්පතට අවධානය යොමු කරන්නට. දිනමින පුවත්පතේ මුල්ම සිරස්තලයේ බවට පත් වෙන්නේ ජනපතිගේ නිවසට ගිනි තැබූ 20ක් හඳුනා ගනිති කියන සිරස්තලය. සමාජ මාධ්‍යවල ඡායාරූපත් පිරික්සලා සැකකරුවන්ගේ මුහුණු ළඟදීම මාධ්‍යයට සැකකාර හිටපු නියෝජ්‍ය ඇමති පුතා එංගලන්තයට පැනලා. ඔන්න එහෙම ලොකු ලොකු අයගේ පුත්තු එහෙම දේවල් කරලා ඉතා ඉක්මනින් රටින් පැනගෙන තියෙනවා. හැබැයි ඔහු පිළිබඳව මේ වෙනකොට අත්අඩංගුවට ගැනීම සඳහා
විදේශ රටවලටත් මේ තොරතුරු යවලා අත්අඩංගුවට ගැනීම සිදු කරන්නට කටයුතු සූදානම් කරලා තිබෙනවා කියලා තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. ඒ අතරතුර රුසියානු ශ්‍රී ලංකා ජනතා ප්‍රතිලාභයන්ට හා කලාපීය ආරක්ෂාවට ජනපති රනිල් ශක්තියක් කියලා ජනපති පුටින්ගේ සුබ පැතුම් තිබෙනවායි කියන කාරණාව දෙන මිනත් දවසේදී තොරතුරු වාර්තා කරනවා. ඒ පිළිබඳව අපි ටිකක් දීර්ඝව කතා කරා අනිකුත් පුවත්පත් සමගින්. අපි යනවා ඒක නිසා ඉතා ඉක්මනින් අනිකුත් කාරණාවන් වලට. වසන්ත ලහිරු ස්ටාලින් ඇතුළු 6කට විදේශ ගමන් තහනම් කොටුව මහේස්ත්‍රාත් නියෝග කරයි. එයත් අපි කතා බහ කරපු සිරස්තලයක් දිනමිනයි වාර්තා කරන්නේ අද දවසේදී. ඒ සමගම අගමැති කාර්යාලයේ වැදගත් ඩීකේවිලි අතුරුදහන් කළ 10ක් CIDN හඳුනා ගනී කියලා සිරස්තලයක් තියෙනකොට මන්දිර වලින් සොරාගත් ඇඟිලි සටහන් රසක් අපරාධකරුවන්ගේ ජනාධිපති මන්දිරයේ අල්ලේගහ මන්ත්‍රී අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය සහ ජනාධිපති ලේකම් කාර්යාලයට සිදු වී ඇති හානි සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන වලට අදාළව මේ ස්ථාන වලින් ගත් ඇඟිලි සටහන් රසත් අපරාධකරුවන්ගේ ඇඟිලි සලකුණු ආසසදින බව පොලිසිය විශේෂයෙන්ම සඳහන් කරලා දෙනවායි කියලා තමයි මේ සිරස්තලයත් එක්ක තොරතුරු වාර්තා කරන්නේ. මෙරට ඇඟලුම් අපනයනේ ඉහළම ඩොලර් ඉල්ලම ජූනි මාසයේදී වාර්තා වුණයි කියලා තවත් තොරතුරක් ගෙනෙනවා දිනමින පුවත්පත. ඉතා හොඳ කාරණාවක් අපනයනේ ඉහළම ඩොලර් ඉල්ලම ජූනි මාසයේදී අපිට වාර්තා වෙලා තිබෙනවායි කියලා තමයි කියන්නේ. ඒ අනුව එහි තවදුරටත් ඇතුල් පිටුවේ සඳහන් වෙනවා තොරතුරු මෙන්න මේ විදිහට ශ්‍රී ලංකා ඉතිහාසයේ එක් මාසකදී ඇඟලුම් අපනයනෙන් ලද ඉහළම ආදායම පසුගිය ජූනි මාසයේදී ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ කියලා කියනවා. ඒ අනුව පසුගිය ජූනි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 536.65ක අපනයන ආදායමක් මෙරටට හිමිව තිබෙන අතර ඒ ඇඟලුම් ශාස්ත්‍රයේදී සුවිශේෂී ආදායමක් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. ඒ අතරතුර අපි යනවා දිනමින පුවත්පතේ ප්‍රධානම ඡායාරූප සිරස්තලයට. අගමැති දිනේෂ් වැඩ ආරම්භයි. ඔබ මේ දකින්නේ ඒ ඡායාරූපය ඒ විස්තරයත් එක්ක. නව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ වැඩ බාරගත්තේ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යදාමිනි ගුණවර්ධන, නාමල් රාජපක්ෂ, සුරේන් රාඝවන්, අනුරුද්ධික ප්‍රනාන්දු, සාගර කායවසම්, සිසිර ජයකොඩි, අනූප පැස්කුවල්, මුතිතාද සොයිසා යන මහත්මියහු අගමැති කාර්ය මණ්ඩල නිලධාරීවුද මේ අවස්ථාවට සහභාගී වුණා කියලා තමයි මේ ඡායාරූපයත් එක්ක තොරතුරු වාර්තා කරන්නේ. තෙල් ප්‍රශ්නයත් එක්ක හොරු බිහි වෙනවයි කියන කාරණාව දිගින් දිගටම අපිට කතා කරන්න සිද්ධ වෙලා තිබෙනවා. විවිධ වංචාවන් මේ තෙල් ප්‍රශ්නයත් එක්ක උද්ගත වෙලා තිබෙනවා. අද දවසේ දිනමින පුවත්පත ඡායාරූපිකුත් එක්ක තොරතුරක් වාර්තා කරනවා. හොර ටැංකි හදාගෙන පෙට්‍රල් ගහන්න ඩීසල් කැබ් දෙක මාට්ටු කියලා. ඔබ මේ දකින්නේ ඒ සිරස්තලය විශේෂයෙන්ම මේ කැබ් රථයේ අංක වෙනස් කරගෙන ඒත් එක්කම ඇතුලේ වෙනම කෑන් සංගවලා තබාගෙන ඒවට බටමාර්ගයෙන් තෙල් ගමන් කරන්න සකස් කරලා මේ වගේ බොහොම සූක්ෂම වැඩ ගණනාවක් කරපු කැබ් රථ දෙකක්ම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉතින් ඒක නිසා මේ වගේ දේවල් කරන්න එපා. මේ ඔබේම රටේ ඔබේම මිනිස්සු තමයි පොලිමේ ඉඳලා තෙල් ටික ලබා ගන්න උත්සාහ කරන්නේ. මේ වගේ හොර වැඩ කරලා වැරදි වැඩ කරලා තෙල් එකතු කර ගන්න උත්සාහ කරන්න එපා කියන කාරණාව නම් මතක් කළ යුතුම වෙනවා. කොරෝනා රෝගීන්ගෙන් වාට්ටු පිරියීමේ අවධානමක් විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ ඒ විදිහට ප්‍රකාශ කරනවා. ඔබට කියන්න තියෙන්නේ පුළුවන් තරම් සූදානම් වෙලා මේ දේවල් වලින් ආරක්ෂා වෙන්නට සෞඛ්‍ය අංශ ලබා දීලා තිබෙන ඒ කාරණාවන් වලට අනුගත වෙලා කටයුතු කරන්න, දුරස්ථතාවයේ තබා ගැනීම, මුඛ ආවරණ පැළඳීම, ඒ වගේ දේවලුත් එක්ක කටයුතු කරලා අපි මේ කොරෝනා වසංගතයෙන් බේරිලා කියන කාරණාව තමයි කියන්න තියෙන්නේ. රාජිතට එරෙහිව අල්ලස් කොමිසම අධිචෝදනා ගොනු කරයි. අද දවසේදී සිරංජනී කුමාරී වාර්තා කරනවා දිනමිනට ඒ කාරණාව. තවත් අනුසරස් කීපයකට අපි යන්න සූදානම් වෙනවා. ඊට කලින් ප්‍රධාන ඡායාරූපයකුත් එක්ක තවත් කාරණාවක් ඉදිරිපත් කරනවා දිනමින. අප්‍රිකානු කැලරිකරුවන් මර්ධනය කළ ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලගණයට එක්සත් ජාතීන්ගේ පැසසුම් කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. ඔබ මේ දකින්නේ එම කාරණාව. එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා රාජකාරියේ නීතු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් බලගණය එක්සත් ජාතීන්ගේ පැසසුමට ලක් වෙලා තිබෙනවා කියලා තමයි කියන්නේ. මධ්‍යම අප්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාව රාජකාරියේ නිරතව සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලගණය මාධ්‍යම අප්‍රිකානු රජයේ සන්නද්ධ හමුදාවන්ට එරෙහිව ක්‍රියාත්මක කැලරිකාර කණ්ඩායමක් කළ ප්‍රහාරයන් සාර්ථකව වැළැක්වීමට දුන් සක්‍රීය දායකත්වය එරට සමසද්දක හමුදා ප්‍රධානී ලුතිනන්ට් ජෙනරාල් ඩැනියල්
සිට්කි ටෝරේ මහතාගේ ඇගීමට ලක්ව තිබෙන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රකාශ කරනවා කියලා තමයි අද දවසේදී ඡායාරූපයත් එක්කම මේ සිරස්තලය තුලින් දිනවින්න පුවත්පත අපට තොරතුරු ගෙන එන්නේ. ඒ සමගම ඉතා ඉක්මනින් යන්න සූදානම් වෙනවා අනුසිරස්තල කිහිපයකට දිනවින්න පුවත්පතේ අන්තර්ගත වෙලා තිබෙන මුල් පිටුවේ නාවුල ඉන්ධන පිරුම්හලේ කැබ්රියට පහර දුන්නයි ජවිපේ මන්ත්‍රී ඇතුළු 4ක් රිමාන්ඩ් ධම්මික පෙරේරා ඉවත්වන බව නිල වශයෙන් දන්වා නැහැ. ශ්‍රී ලංකා පොදු පෙරමුණ ඒ විදිහට කියනවා දිනමින පුවත්පත තුල. නිවස්වලම තනිව සිටින කතුන් මරා දීපල කොල්ල කෑම වැඩි වෙලා. නිවස්වල තනිවම සිටින කතුන් මරා දීපල කොල්ල කෑම වැඩි වෙලා කියලා තවත් සිරස්තලයක් මේ වාර්තා වෙන්නේ. ඒ සමගම ජාතික රූපණයට අයුතු ඇතුළු වූ සැකකරුවන් අත්අඩංගුවට ගන්න CCTV දර්ශන ඔස්සේ විමර්ශන කරනවා කියලත් තොරතුරු වාර්තා කරනවා. ජනපති කාර්යාලයේ කාර්යාල මණ්ඩලය යලි වැඩ ආරම්භයි. අපි මේ පිළිබඳව ටිකක් දීර්ඝව කතා කරා අනිකුත් පුවත්පත් එක්ක. පාසල් වලට සිසුන්ගේ පැමිණීම ඉහළ මට්ටමක අධ්‍යාපන අමාත්‍යාංශයයි ඒ විදිහට ප්‍රකාශ කරන්නේ. යූරියා මෙට්‍රික් ටොන් 16273ක් ගොවීන්ට බෙදා දී අවසන්. ඒ විදිහට තමයි අද දවසේදී දිනමින පුවත්පතේ මුල් පිටුවේ සිරස්තල ඔබට ඉදිරිපත් කරන්නට තිබෙන්නේ. ඒ සමගම අපි යන්න සූදානම් වෙනවා මව්බිම පුවත්පතට අවධානය යොමු කරන්නට. මව්බිම පුවත්පතේ මුල් පිටුවේ සිරස්තල අතර ප්‍රධාන සිරස්තල දෙකක් තිබෙනවා. පළවෙනි සිරස්තලයේ අගෝස්තු 1 වෙනිදා සිට තෙල් දෙන්නේ QR කේතයට පමණයි. විශේෂ බරමාත්‍යවරයා මේ පිළිබඳව දක්වපු අදහසුත් එක්ක අපි හුඟක් දේවල් ඔබට තොරතුරු රැගෙන ආවා. මව්බිමත් වාර්තා කරනවා මේ විදිහට. රස්ತೆ අදුව නවත්වන්න තෙල් පෝලිම් වලට අලුත් නීතියක්. සියලු පොලිස් ස්ථාන වලට උපදෙස් ලබා දීලා තිබෙනවා කියලා තමයි ඊළඟ ඡායාරූපයකුත් එක්ක තොරතුරු වාර්තා කරන්නේ. විශේෂයෙන්ම QR කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීමේදී ඉන්ධන නිකුත් කළ වාහන සංඛ්‍යාවට පමණක් පෝලිම් තුල රඳවා ගැනීම සඳහා ඉතුරු වාහන ඉවත් කිරීම සඳහා කටයුතු කරන ලෙස පොලිස් මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන දිවිනේ සියලුම පොලිස් ස්ථාන පිරිවරුන්ට දැනුම් දීලා තිබෙනවා කියලා මේ තොරතුරෙන් වාර්තා වෙනවා. එලෙස රඳවා ගන්න ලබන අවසන් වාහනයේ අසලින් ගමන් බාධකයක් යොදවා එම වාහන පෝලිමට වෙනත් වාහන එකතු වීම වැළැක්වීමට කටයුතු කළ බවත් බාධකයේ ඒ බව පැහැදිලිවම පෙන්වන පූර්ව ප්‍රදර්ශන කිරීමට කටයුතු කරන ලෙසත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුම් දීලා තිබෙනවා කියලා තමයි කියන්නේ. මේ යම් මට්ටමකින් යහපත් කරනවක් බවට පත් වෙයි. මොකද නැත්තම් තෙල් කොච්චරක් තිබෙනවද මෙතනින් එහාට තෙල් ලබා ගන්න පුළුවන්ද කියන කාරණාව නොදැන දවස් ගණන් ඊට පස්සේ යලිත් තවක් වාහන පෝලිං වල තබා ගැනීම අවම කිරීමට එහෙම නැත්නම් ඒ තත්ත්වය ඉවත් කිරීමට මේ ගන්න ක්‍රියාදාමය යම් මට්ටමකින් යහපත් කාරණාවක් බව අපිට පෙනී යනවා මේ තියෙන කාරණාත් එක්ක. අපි බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට. ත්‍රිවිල් වල තෙල් මාෆියාව නවත්වන්න ඇමතිගෙන් තීන්දුවක් අරගෙන තිබෙනවා. ඇමතිවරයා තීන්දුවක් රැගෙන තිබෙනවා කියලායි ඊළඟ කාරණාවේදී කියන්නේ. එහි අතුල් පිටුවේ සඳහන් වෙන්නේ මොනවද කියලා අපි පොඩ්ඩක් හොයලා බලමු. සෑම ත්‍රිදෝදරියක්ම එක් ඉන්ධන හලකට පමණක් ලියාපදිංචි කර ඉන්ධන ලබා දීමේ නව ක්‍රමවේදයක් සකස් කිරීමට විදුලි බල ශක්ති අමාත්‍යාංශ තීරණ කොට තිබෙනවා කියලා තමයි මේ තොරතුරෙන් කියන්නේ. ඒ අනුව ඉදිරියේදී ත්‍රිරෝද රථ සඳහා තමන් ලියාපදිංචි ඉන්ධන පිළිුම් හලෙන් පමණක් QR බලපත්‍රය සඳහා ඉන්ධන ලබාගත හැකි වනු ඇත කියලා තමයි කියන්නේ. ඒ පිළිබඳව තවදුරටත් තොරතුරු වාර්තා කරනවා. එයත් හොඳ ක්‍රමවේදයක් බවට පත් වේ. එහෙම නැත්නම් මොකද මේ ත්‍රිවිල් රියදුරන් සමහර පිරිසක් හයර් දුවන්නේත් නැතුව තෙල් එකතු කරලා එය කළු කඩ ක්‍රමයට විකිණීමේ ජාවාරමක් තිබෙනවා කියන කාරණාවත් එක්ක සමාජය තුල තියෙන්නේ ඊටමත් නොසන්සුන්කාරී තත්ත්වයක්. මේ පිළිබඳව ඔවුන්ගේ අප්‍රසාදය පළ කිරීමක් තමයි නිරන්තරයෙන්ම තිබෙන්නේ. ඒක නිසා එයට වැටබැඳීම කළ යුතුම කාර්යයක්. රනිල් අපට විශ්වාසයි. කලාපයේ ස්ථාවරත්වය සහ ආරක්ෂාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා ගන්නා ක්‍රියාකාරකම් කෙරෙහි තමන් විශ්වාසය තබන බව පවසමින් රුසියාවේ ජනාධිපතිවරයා කරන ප්‍රකාශය සහ ඔහු ලිපියක් ඉදිරිපත් කරලා ලිපියක් යොමු කරලා තිබෙනවා කියන කාරණාව අද දවසේ මව්බිම කියනකොට අපි මේ පිළිබඳව තොරතුරු ඔබත් එක්ක මීට කලින් කතා බහ කළා. රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට ඉඩ නොදී යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවට අද රට තුළ තියෙන්නේ රාජ්‍ය ප්‍රචණ්ඩත්වයයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කරන ප්‍රකාශයක් අද දවසේදී උපුටා දක්වනවා මව්බිම පුවත්පත. බැසිල් හෝ මහින්ද ඡන්දයට බලපෑම් කළේ නැහැ. විමල් වීරවංශයි ඒ විදිහට කියන්නේ. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයේදී රනිල් වික්‍රමසිංහ මහතාට හෝ ඩලස් අලපෙරුම් මහතාට ඡන්දය ලබා දෙන්න කියලා බලපෑමක් කරේ නැහැ කියලා විමල්
සමාවෙන්න විමලවීර දිසානායක මහතා ඒ විදිහට ප්‍රකාශ කරනවා. බැසිල් හෝ මහින්ද ඡන්දයට බලපෑම් කළේ නැහැ. විමලවීර දිසානායක මහතා ඒ විදිහට ප්‍රකාශ කරනවා කියලා තමයි කියන්නේ. මගෙන් මඤ්ඤං කරන දුම්රිය ගාස්තු 60%කින් වැඩි වෙන බවට දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරන ලැබුවත් ඒ ජනතාව නොමග යවන අසත්‍ය ප්‍රකාශයක් කියලා තමයි කියන්නේ. මාස 3කට පසු ජනාධිපති කාර්යාලයේ වැඩ ඒ කාරණාව පිළිබඳව අපි ටිකක් දීර්ඝව කතා බහ කළා මීට පෙර පුවත්පත් කිහිපයක් එක්කම. අරගලයට සහාය දක්වන්න ද්වේෂ සහගත Facebook සරහන් තිබූ තරුණයා රිමාන්ඩ් කියලා මව්බිම පුවත්පතත් තොරතුරු වාර්තා කරනවා. මහා කන්නට නොමිලේ පොහොර ලබා දෙනවයි කියලත් මව්බිම පුවත්පතත් දවසේදී තොරතුරු වාර්තා කරලා තිබෙනවා. ඒ සියලු කාරණාත් එක්ක අපි සූදානම් වෙනවා දවසේදී මව්බිම පුවත්පතෙන්ම අතුල් පිටු වලට ගමන් කරලා විදේශ පුවත් පිළිබඳව අවධානය යොමු කරන්නට. අද දවසේදී ලිපි දෙකක් ඉදිරිපත් කරලා තිබෙනවා විදේශ පුවත් හා සම්බන්ධව. ඒ අනුව මව්බිම පුවත්පත ඉදිරිපත් කරන ප්‍රධානම ලිපිය බවට පත් වෙන්නේ එදා ඇමරිකානු කැපිටල් ගොඩනැගිල්ලට පැන්න අරගලකරුවන්ගේ ඉරණම කියන කාරණාව තේමා කරගනිමින් අරගලකරුවන් සොයා තවත් මෙහෙයුමක් කියලා කියනවා. විශේෂයෙන්ම ලංකාවේ අරගලකරුවන් පිළිබඳව කතා බහ කරනකොට ලංකාවේ ජනාධිපතිවරයා කිව්වේ මේ එදා ඇමරිකාවේ කරපු ආකාරයටම තමයි අපිත් කළේ කියලා වගේ කතාවක් කිව්වනේ විදේශීය රටවලින් ලැබෙන යම් ප්‍රතිචාරات එක්ක. ඉතින් ඒ කාරණාවත් තේමා කරගෙනමින් තමයි මේ විදේශ ලිපිය සකස් කරලා තියෙන දවසේදී. එහි සඳහන් වෙනවා ඇමරිකාව ගරු කරන්නේ එකම දෙයකට පමණයි. ඒ බලයට අරගල කරන්නන් රාජ්‍ය බලයෙන් මර්ධනය කිරීම හැර අන් කිසිවක් සිදු වෙන්නේ නැහැ. මේ එක් අරගලකරුවෙක් 1992 දී ලොස් ඇන්ජලිස් නුවර 30 වසරකට පෙර ඇති වූ අරගලයේදී කළ ප්‍රකාශයක් කියලා තමයි මේ ලිපිය ආරම්භ වෙන්නේ යම් උපුටා ගැනීමකුත් එක්ක. ඇමරිකානු අරගලවල ප්‍රතිඵලය බොහෝ විට ඒ අරගලකරුගේ පිළිතුර බවට පත් වෙලා තිබෙනවා කියලත් මේ ලිපිය තුල සඳහන් වෙලා තිබෙනවා. ඒ විදිහට මේ ඉතිහාසය ඒහා සම්බන්ධ කාරණා බොහොමයක් එකට එකතු කරගත්ත ලිපියක් තමයි අද දවසේදී විදේශ තොරතුරු අතර මව්බිම පුවත්පත ඉදිරිපත් කරන්නේ. ඊළඟ විදේශ විත්තිය විමසුමට අපි යන්න සූදානම් වෙනවා. ලොව කලඹන වඳුරු උණ ගැනයි අද දවසේදී කතා කරන්නේ. කොවිඩ් වසංගතය තවමත් බොහෝ රටවල හොල්මන් කරමින් තිබේ. පසුගිය කාලයේ රටවල් රැසකම ආසතයන් වාර්තා වීම ඉහළ ගොස් තිබුණා. ඒ තිබෙදී දැන් නැවතත් තවත් වසංගතයක් ගැන ලෝක මට්ටමින් අතුරු රැඟවීමක් නිකුත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවරගෙන ඇත කියලා සඳහන් කරනවා. ඒ දැන් ටික කලකට සිට යුරෝපීය පුරා පැතිරෙමින් නැති වඳුරු උණේවත් මන්කි ෆොක්ස් ගැනයි කියලා තමයි මේ ලිපියේ සඳහන් වෙන්නේ. මේ වසංගතය පිළිබඳව මෙවැනි ඉහළ මට්ටමේ අනතුරු රැඟවීමක් කර ඇත්තේ රටවල් 75කට ආසන්න සංඛ්‍යාවකින් වඳුරුණ රෝගීන් වාර්තා වී ඇති පසුබිමක කියලාත් මේ තොරතුරේ මේ ලිපියේ තවදුරටත් කරුණු කාරණා ඉදිරිපත් කරනවා. මේ වෙන විට ආසාදිතයන් 16000ක් පමණ වාර්තා වී ඇති බවත් 5 දෙනෙකු පමණ මියගොස් ඇති බවත් සඳහන් වෙනවා කියලා තමයි අරුණ සමාවෙන්න මව්බිම පුවත්පත එය තොරතුර වාර්තා කරන්නේ. අපි මේ විදේශ ප්‍රවෘත්තියෙන් පස්සේ මව්බිම පුවත්පතේ ක්‍රීඩා පිටුවටයි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. ශ්‍රී ලංකාවේ දඟයට පාකිස්තානය ඇඹරෙයි. ශ්‍රී ලංකාවේ පළමු ඉනිම තුල ලකුණු 378ක් ලබාගෙන තිබෙනවා. පාකිස්තානයේ පළමු ඉනිම තුල ලකුණු 191ට විකට් 7ක් දැවී ගොස් තිබෙනවායි කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. මේ පිළිබඳව කතා බහ කරනකොට මේ ලිපිය ආරම්භ කරන්නේ ශ්‍රී ලංකාව හා සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ දෙවෙනි තරගයේ දෙවෙනි දිනේ වූ ඊයේ පළමුවෙනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන පාකිස්තාන පිළ කඩලු 7ක් දැවී ලකුණු 191ක් ලබා සිටියේ. ඒ අනුව මේ වන විට පාකිස්තාන පිළ ශ්‍රී ලංකා පළමුවෙනිමට වඩා ලකුණු 3ක් පමණ අතැතිව තවත් ලකුණු 187ක් පසුපසින් සිටී කියලා තොරතුර වාර්තා කරනවා. කොහොම නමුත් ඔබට පුළුවන් අද දවසේදී උදෑසන 9 සිට සියත TV සමගින් මෙම තරගයේ තොරතුරු දැක බලා ගන්නට විශේෂයෙන්ම සජීවීව පන්දුවෙන් පන්දුව ඔබට තොරතුරු ගෙනෙන්නට අපි සියලුම කටයුතු සූදානම් කරලා තිබෙනවා. පසුගිය දවස් කිහිපය වගේම විශේෂඥ විස්තර විචාරකයන්ගේ දායකත්වයත් එක්ක මේ තරඟවල තොරතුරු ඔබට සමීප කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම සියලුම කරුණු කාරණා කිසිම අඩුවකින් පාඩුවකින් තොරව ඔබට ගෙනෙන්නටත් මෙවර සියත අපි සූදානම් කියන කාරණාව මතක් කරනවා.
ශ්‍රී ලංකා පාකිස්තාන ක්‍රිකට් තරඟාවලිය පිළිබඳව කතා බහ කරනකොට අපි යනවා තවත් සිරස්තලයකට. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිළ පොදු රද මඩලු උළෙලට ඊයයි එංගලන්තයේ බර්මින්හෑම් නුවරදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවලට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ මව්බිමෙන් පිටවත්ව ගියයි කියන කාරණාවයි මේ ඡායාරූපයත් එක්ක අද දවසේදී මව්බිම වාර්තා කරන්නේ. කරාතේ දෝ ක්‍රීඩකයන්ගේ පොදු රද මඩලු ගමන නැවතෙන ලකුණු කියලා තවත් තොරතුරක් වාර්තා වෙනවා. ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය හැමුවේ එංගලන්තයේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය කරාතේ දෝ තරඟාවලිය සඳහා සහභාගී වීමට නියමිතව ඇති ශ්‍රී ලංකා කරාතේ දෝ කණ්ඩායමට එම තරඟාවලිය සඳහා සහභාගී කරවීමට දැඩි ගැටලු සහගත තත්ත්වයක් පත්ව තිබෙනවායි කියලා මව්බිමට වාර්තා වෙනවායි කියලායි කියන්නේ ඒ ක්‍රීඩා තොරතුරු තුළ. ජයල ක්‍රිස්තුරාජ පිළට ලකුණු 372ක ජයක්. අවුරුදු 17න් පහළ අන්තර්පාසල් දෙවැනි කොටස ක්‍රිකට් තරඟාවලියේදී ජයල ක්‍රිස්තුරාජ බම්බලපිටිය සාන්ද්‍ර පීතර බී පිළ සහ කොළඹ ආනන්ද බී යන කණ්ඩායම් ජය හිමි කර ගැනීමට සමත් වුණා කියලායි කියන්නේ. අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රමුඛ පෙළ එක්දින ක්‍රිකට් තරඟාවලිය ටැමිල් යුනියන් යුද හමුදාව එස් කැපිටල් සහ CCC අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලබන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රමුඛ පෙළ එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු වටේ නිමා වන විට ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් අවසන් පූර්ව වටයට සුසුකම් ලැබීමට පසුගිය වරශූර ටැමිල් යුනියන් යුද හමුදා ක්‍රිකට් සමාජ එස් කැපිටල් ක්‍රිකට් සමාජය සහ CCC යන කණ්ඩායම් සමත් වුණයි කියලායි කියන්නේ. ඉන්දියාව වේලා සිටින්ම එක්දින තරඟාවලියේ ජය ගනී. ඉන්දිය කණ්ඩායමේ බටහිර ඉන්දිය කොදෙව් සංචාරයට අදාළව පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරඟයෙන්ද කඩලු දෙකක තියුණු ජයක් හිමි කරගත් ඉන්දිය පිළ තරඟ තුනකින් යුත් තරඟාවලියේ එක් තරඟයක් ඉතිරිව තිබියදී තරඟය 2-0ක ජයක් වාර්තා කර ගැනීමට සමත් වුණයි කියලා අද දවසේ මව්බිම වාර්තා කරනවා. අවුරුදු 17න් පළමු කොටසේ ක්‍රිකට් තරඟාවලිය නුගේකොට ශාන්ත ජෝසප් පිළට පෙරලිකාර ජයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන ලබන අවුරුදු 17න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරඟයේදී කොළඹ තර්ස්ටන් විද්‍යාලයට එරෙහිව ලකුණු 26ක පෙරලිකාර ජයක් ලැබීමට නුගේකොට ශාන්ත ජෝන් විද්‍යාලය සමත් වුණා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. මව්බිමේ ක්‍රීඩා තොරතුරු වලින් පස්සේ අපි යනවා දිවයින ක්‍රීඩා තොරතුරු බලන්නට. තරඟයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී. පාකිස්තානය සමගින් ගාල්ලේ ක්‍රියාත්මක වන දෙවැනි ටෙස්ට් තරඟයේ දෙවැනි දින වූ ඊයේ දිනේ නිමාවට පත් වන විට තරඟයේ වැඩි වාසි තමන් වෙත නතු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී සිටියේ කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ අනුව රමේෂ් මෙන්ඩිස් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ අඩපණ වූ පාකිස්තාන කණ්ඩායම තරඟයේ දෙවැනි දිනේට ඊයේ නතර කරන දමන විටදී කඩලු 7ක් දැවී ලකුණු 191ක් ලබා සිටියේදී ශ්‍රී ලංකා පළමු වීමට වඩා තවත් ලකුණු 187ක් පිටුපසින් සිටිනවායි කියලායි තොරතුරු වාර්තා කරන්නේ. අපි ඔබට යලිත් වතාවක් මතක් කරනවා මේ තරඟයේ අද දවසේදී ඔබට නරඹන්නට පුළුවන් ඊයේ වගේම සියත සමගින් නත්තල් බැඳගෙන. ට්‍රැවල් අභියෝග සත් සමාජික පාපන්දු ශූරතාවය ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජයට ගම්පොළ සහිරා විද්‍යාල ක්‍රීඩාංගණයේදී පවත්වන ලද සත් සමාජික පාපන්දු තරගාවලියේ ශූරතාවය දින ගනිමින් ඒ සඳහා පිළිලමන ට්‍රැවල් අභියෝග කුසලානයට හිමිකම් කියනට ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජයේ නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වුණා කියලා තමයි වාර්තා වෙන්නේ. චැම්පියන්ස් ලීග් ශූරතා පාපන්දු තරගාවලිය පිළිබඳව අද දවසේදී තොරතුරක් වාර්තා වෙනවා. මාතර සිටි අපරාජිතව පෙරමුණේ ඉන්නවා කියලා තමයි කියන්නේ. මෙරට දෙවන පෙළ ප්‍රබලතම ක්‍රීඩා සමාජ 14ක සහභාගීත්වයෙන් ලීග් ක්‍රමයට ක්‍රියාත්මක කරන චැම්පියන්ස් ලීග් ශූරතා පාපන්දු තරගාවලිය යටතේ පැවති ආසන්නතම තරගය ආශ්‍රිතව ජයග්‍රහණය සටහන් කර ගැනීමට මාතර සිටි ක්‍රීඩා සමාජය, නිකම්බු යූත් ක්‍රීඩා සමාජය, ජාවා ලේන් ක්‍රීඩා සමාජය, සරෙන්ඩිප් ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වුණා කියලා තමයි කියන්නේ. මියන්මාර් හමුදා යටතේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීන් සිව් දෙනෙකු මරා දමලා කියලා විදේශ පුවත් තුල අද දවසේදී තොරතුරු වාර්තා කරනවා දිවයින විදේශ පිටුව තුල. මරණීය දණ්ඩ නියම සිටි අත්අඩංගුවේ පසු වූ මියන්මාරයේ හමුදා රජයට එරෙහිව සටන් කළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීන් සිව් දෙනෙකු මියන්මාර් පාලකයන් විසින් මරා දමා ඇති බව විදේශ මාධ්‍ය ප්‍රකාශ කරනවා. ඇමරිකාවේ දරුණු ලැබුගින්නක් හේතුවෙන් අක්කර දසදහස් ගණනක් විනාශ වෙලා තිබෙනවා කියලායි මේ තොරතුරෙන් වාර්තා වෙන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හදිසිසත්ත්ව ප්‍රකාශයට හේතු වී ඇති ඉක්නමති දරුණු ලැබුගින්න දිනෙන් දින විශාල ප්‍රදේශයක් පුරා පැතිර යාම හේතුවෙන් ඊයේ උදෑසන විට අක්කර 15603ක භූමියක්
දැවි විනාශ වී ගොස් තිබූ බව වාර්තා වෙනවා කියලා තමයි කියන්නේ මේ ලැබුගින්නක විනාශය. අවසාන වශයෙන් අපි යන සූදානම් වෙනවා ඇමරිකාවට ගමන් කරමින් තිබූ සංක්‍රමණික බෝට්ටුවක් පෙරළීමෙන් 17 දෙනෙක් මරණයටපත් වුණායි කියන කාරණාවට හයිටි රාජ්‍යයේ සිට ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තය වෙත ගමන්ගත් බෝට්ටුවක් දියෙහි ගිලී යාම හේතුවෙන් එහි ගමන්ගත් 17 දෙනෙකු මිය ගොස් තිබේ. බහාමා රාජ්‍යයේ වෙරළට ආසන්න මුහුදු තීරයේ අනතුරටපත් මෙම හයිටි රාජ්‍යයේ සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවේ ගමන්ගත් තවත් 25 දෙනෙකු වෙරළ ආරක්ෂක පටයන් විසින් බේරාගෙන තිබෙනවා කියලා තමයි ඒ විදේශ ප්‍රවෘත්තියෙන් වාර්තා වෙන්නේ. එබැවින් අපි සූදානම් වෙනවා තවත් කෙටි විරාමයක් ලබා ගන්න. මේ අපේ අවසන් විරාමයෙන් පස්සේ සීලුම පුවත්පත්වල තිබෙන කාටූන් ඒ වගේම තවත් විශේෂාංග කිහිපයකට අපි අවධානය යොමු කරන්න සූදානම්. රැඳිලා ඉන්න සියත පත්තරයේ සමගින්. හොඳයි අපි අවසාන විරාමයක් රැගෙන ඔබ මුණ ගැහෙනවා මේ විනාඩි කිහිපය තුල කාටූන් වලට අවධානය යොමු කරන්න සූදානම් වෙනවා තවත් විශේෂංගත් එක්ක. මුලින්ම අපි යනවා අද පුවත්පතේ ජනරාණී කාටූන් එක බලන්න. අපි බලමු මොනවද කියන්නේ කියලා. වඳුරු උණ මෙහෙත් එයිද දන්නේ නැහැ කියලා කියනවා පත්තරෙත් බලාගෙන. ජනරාණී කියනවා ඇවිත් නේද කියලා අහනවා. කොහොමද කියලා අහනවා එතකොට. පාර්ලිමේන්තුවට එහෙට මෙහෙට පණින්නේ වඳුරු උණට නෙවෙයිද කියලා අහනවා. ඒකත් ඉතින් එක්තරා උණක් නම් තමයි. ඒ කාටූන් එකෙන් පස්සේ අපි තවත් කාටූන් එකකට යන්න සූදානම් වෙනවා. අද පත්තරේ කාටූන් එක ඉදිරිපත් කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට. ජනාධිපතිවරයා පුටුවේ තියාගෙන දෝලාවක් වගේ මැස්සක තියාගෙන ඔන්න යනවා. කවුද මේ උස්සගෙන යන්නේ? ආරක්ෂක අංශයෙන් ඊට පස්සේ දේශපාලඥයින් ඒ වගේම සිවුරක් දරාගත්ත කෙනෙක් ඒත් එක්කම ව්‍යාපාරිකයෙක් ඔය පිරිසගේ කරමතින් දෝලාවේ ජනාධිපති අසුනේ ඒ විදිහට ඉදිරියට යනකොට රටවැසියා පුරවැසියා ඔළුවට අත ගහගෙන බලන් ඉන්නවා සිදුවෙන දේ දිහා. අපි යනවා ඊළඟට මව්බිම පුවත්පතට අවධානය යොමු කරන්නට. මව්බිම පුවත්පතේ MD වීරරත්නගේ මරිසිපාල කාටූන් එක තියෙනවා. ත්‍රිරෝද රථවලට වෙනම ඉන්ධන හල් ඇති කරනවලු. මදි වෙයි නැවෙන් මෙයාලට ගැහුවනම් හරි කියලා තමයි මරිසිපාල කියන්නේ. ඔව් මදි වෙයි තමයි නැත්තම් එහෙම ගහන්න ගිහිල්ලා මේ එකතු කිරිල්ලට සහ විකිනිල්ලට නේද. දවසේ 17ටයි අපි දැන් අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. නැව් එන බව කියන විට නිවෙයි ෂොක් එක ඉවරයි වගේ දියවන්නාවේ මැච් එක නිව්වත් හිතේ දුක කංචනගේ ඇප් එක තෙල් පොලිමයි තවමත් හොඳම ට්‍රිප් එක. දැන් ඉතින් අපිට රටේ තොටේ වෙන රටවල් වලට ට්‍රිප් යන්න හරි අමාරුයි. තවමත් හොඳම ට්‍රිප් එක තියෙන්නේ තෙල් පොලිමේ කියලා තමයි කියන්නේ. ඊට පස්සේ අපි යනවා මව්බිම් පුවත්පතේ තවත් තොරතුරු විශේෂාංග මොනවද තියෙන කියලා පොඩ්ඩක් හොයලා බලන්නට. විශේෂයෙන්ම තව එක කාටූන් එකක් තිබෙනවා. කාටූන් එකේ තිබෙන්නේ ඇමති අන්තට්ටු ලබාගෙන වරදාන බෙදා ගැනීම සර්වපාක්ෂික රජයක් නොවේ කියලා සජිත් කියනවා. ඔන්න පේනවනේ එතකොට වෙන දේ. ඒ අන්තට්ටුව ගන්න ජනතා නියෝජිතයින් දුවන දෙවිල්ල. ඔය විදිහට තමයි ඒ කාටූන් එක MD වීරරත්න ඉදිරිපත් කරන්නේ මව්බිම පුවත්පතට. ඊට පස්සේ අපි යන්න සූදානම් වෙනවා ලංකාදීප පුවත්පතට. ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටූන් එක තියෙනවා. ජනපති කාර්යාලයේ වැඩ ආරම්භලා පෝලිම් අඩු වෙලාද කියලා අහනවා. පෝලිම් නම් ඉතින් අඩු වෙයි කියලා තවමත් අපිට හිතා ගන්න අමාරු තත්වයක තමයි තියෙන්නේ මේ දකින්න දේවලුත් එක්ක. දිනබින පුවත්පතේ අවධානය යොමු කරන්නේ අංචනගේ කාටූන්. නිමල් සිරිපාලටයි මහින්ද අමරවීරටයි පක්ෂයෙන් විනය පරීක්ෂණ කීයක් නම් කළාද කියලා තමයි අහන්නේ. කීයක් නම් කළාද ඉතින් ඔය ඉතින් පරීක්ෂණ විතරයි වගේ පරීක්ෂණ වල ප්‍රතිඵල නම් අපිට දකින්න නැහැ. ශ්‍රීකාන්ත්ගේ ශ්‍රී දූපතරයි දැන් අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. සර්වපාක්ෂික ආණ්ඩුවකට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා සජිත් කියනවා බං. ගෝලේ ෂුවර්ද සර් කියලා අහනවා. එදා ඉඳන්ම වෙච්ච දේවල් එහෙම තමයි නේද? ගොඩක් වෙලාවට ගෝලයෝ ෂුවර් නැතිව යන දේවල් තමයි සිද්ධ වුනේ. GL ඩලස්ගෙන් විපක්ෂ සන්ධානයක්
පුවතක් තියෙනවා. එතකොට ඉතින් ඔන්න අහනවා මේකත් ඩලස් ගාලා කියලා ප්‍රශ්නාර්ථයක් තියලා තියෙනවා. GL මහත්තයා ගැන කියන වෙලාවේ ඔහු අහනවා මේ විදිහට. සන්දානය කියන ෆයිල් එකක් තියෙනවා අතේ. පූර්වතුත් තියෙනවා අතේ මේ විදිහට. ඊට පස්සේ අපි යනවා තවත් කාටූන් එකකට. ත්‍රිවිල් සහ ඉන්ධන. එදා සිංහලේ එහෙම ගහගෙන ත්‍රිවිල් එකේ ඔන්න හිටගෙන ඉන්න ඔය විදිහට පාරයි. මෙදා පෙට්‍රල් ඩීසල් පුරවගෙන ඒ විදිහට එකතු කරගෙන ඉන්ධන සංචිත තියාගෙන මෙදා ඉන්නවා එයාම මේ විදිහට අංජන ඉන්ද්‍රජිත් ඒ විදිහටයි අද දවසේ කාටූන් එක දිනමින පුවත්පතෙන් ඉදිරිපත් කරන්නේ. අපි යනවා දිව ඉන පුවත්පතට. ජයන්ත වික්‍රමසිංහගේ Facebook කාටූන් එක අද දවසේ තියෙනවා දිව ඉන පුවත්පතේ. මුවාවරණ එහෙම තියාගෙන ඉන්නවා බැඳගෙන ඉන්නවා. දුම්රිය ගාස්තු 100%කින් වැඩි වෙලාලු කියලා තමයි කියන්නේ. ඔහෙ ඵලයන්. දැන් තියෙන්නේ පවුල් පිටින් ගිහින් වැඩපලේ නතර වෙන්න. ඔව් ඉතින් සාමාන්‍ය ජනතාවට ඉන්ධන ප්‍රශ්නයත් එක්ක මේ තියෙන ආර්ථික ප්‍රශ්නයත් එක්ක Tamanගේ රැකියාවට යන්න තිබුණු එකම අවස්ථාව බස් සහ දුම්රිය. දුම්රියත් ඒ විදිහට අඩුවෙන්ම තිබුණේ දුම්රියත් ඒ විදිහට ඉහළ දාපුවාම ගාස්තුව පවුල් පිටින් වැඩ කරන තැන ගිහින් නවතින්න තමයි සිද්ධ වෙන්නේ. චමෝත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් කාටූන් එකට දැන් අපි යන්නේ. රනිල්ගෙන් හිස්සු മന്ത്രി ධූරයට වජිර අබේවර්ධන පත් කරලලු. ළඟම ඉඳන් කළ ප්‍රශස්ති ගායනාවල ආනිසංස තමයි කියලා කියනවා. එදත් එහෙමයි අදත් එහෙමයි නේද? ඔයගෙ ඉතින් ලොකු වෙනසක් නැහැ. ඕක තමයි தત્ත්වය. එහෙම කියනකොට ඕකයි தત્ත්වේ කවියටයි දැන් අපි යන්නේ. කෝඩ් එක රෙඩි ආලෙන් පෙම වැඩුව ලාට්ස් නම්බරයට දින ටික කැඩුව ටෝක් දෙන ඇමති කංචන මරුබඩුව ඒත් ෂෙඩ් හිස්සය ඒකය ඇති අඩුව කොයි දේ ආවත් මොන දේ කරත් ෂෙඩ් වලට තෙල් ටික ආවේ නැත්තම් එතන තමයි අවුල තියෙන්නේ. ඔන්න කාටූන් එකක් තියෙනවා. ආර්ථිකය වෙලාගෙන උද්ගලයාව කිහිරි කරුත් ගහගෙන සේලයි නෙල්ලගෙන මේ ඔක්කොම තියාගෙන වෛද්‍යවරයා කවුද කියලා ඉතින් පේනවනේ අපිට දැක්කම හුස්ම නම් වැටෙනවා කියලා කියනවනම් ලාව තියලා පිටිපස්සෙනුත් ඉන්නවා සාටකයක් දාගව තවත් අඳුරන කෙනෙක් හුස්ම නම් වැටෙනවා හුස්ම ටික වැටෙනකන් අල්ලගෙන ඉඳී වගේ. ආතා අපේ කවි පන්තියටයි අපි යන්න සූදානම් වෙන්නේ. උගන්වන්න සතියට දින 3 ගානේ ඊයේ ඉඳලා පාසල් ටික ඇරුණානේ. ඒ පිළිබඳව යොමු කරමින් අවධානයේ ආතා අපේ කීවා හොඳ කතාවක්. පාසල් වෑන් හූරාගෙන කනවා ළමයි ඉන්දන නෑ කියා ගුරුවරු දෙනතෙතෙමයි. විසඳුම් නොමැති පාලනයෙන් දුගද හමයි දරු පරපුරක උරුමය කඳු ලැල්ල තමයි. දරුවන්ට හොඳම දේ දරුවන්ට අධ්‍යාපනය පිළිබඳව හොඳම දේ දෙනවයි කිව්වත් ඔන්න වර්තමානයේ තත්ත්වය. අපි දිවයින පුවත්පතේ අවසාන වශයෙන් යන්නේ බෙම්පියා කාටූන් එකට. බෙම්පියා කාටූන් එක අද දවසේ කොහොමද කියන්නේ? ලබන මාසේ අතුරු අයවැයක් ගේනවා කියලා ඔන්න කියනවා. ජනාධිපතිවරයා නේද? අපි මේ වැලේ වැල් නැතුව ඉන්නේ. ආණ්ඩුවත් එහෙමමනේ ඕකට වැලේ වැල් නැති අයවැයි කියලා නමක් දාන්න කියලා බෙම්පියේ ඇතුළු ජනතාව කියනකොට පස්ස නොබලා යනවා තමයි අපිට පේන්නේ. දැන් අපි අවසාන වශයෙන් යන සූදානම් වෙනවා දවසේදී අරුණ පුවත්පතට. අරුණ පුවත්පතේ අසන්ත විජේනායකගේ හුරේරා කාටූන් එක තියෙනවා. හුරේරා කාටූන් එක බලන ගමන් අපි කතා බහ කරමු. ආණ්ඩුව අරගල කරුවන්ට කොළඹ ස්ථාන 4ක් දෙන්න යනවලු. සටන් පාටත් ආණ්ඩුව ලියලා දෙන ඒවා විතරද දන්නේ නැහැ. සමහර විට ඉතින් වෙන්න පුළුවන් නේද? අවසාන වශයෙන් අපි යන්න සූදානම් වෙන්නේ ගපිරිගේ කවියට. සැබෑ විරුවෝ කියලා තමයි අද දවසේ ගපිරිගේ කවිය තේමාව සටහන් කරලා තියෙන්නේ. මොකටද අපිට උඹලගේ රෙස්පෙක්ට් කියලා කියනවා දුටිමි බැටනය අරගත් සෙබලා අපිමයි
ඔබට කීවේ විරුවා කියලා ඔබ දන්නේ ගහන්නෙත් ඔබටයි කියලා ජනතාවට සමීපව ඒ මැද බැහැලා කරුණාවෙන් කතා කොට මහ තුනි කියලා OIC කෙනෙක් දුටුවෙමු ඉඳ හිටලා ඒ වෙනසට මාරු විය යුතු අපි ඔහෙලා. ඔව් ආරක්ෂක අංශ ගැන ජනතාවගේ යම් යම් හිත් රිදවීම් ගොඩක් තියෙනවා කියලා සමාජයේ කතා බහ තුළ සමාජ මාධ්‍ය ජාලා තුළ අපිට දැන් නිරන්තරයෙන් අහන්න දකින්න ලැබෙනවා. හැබැයි තනටපත් කරගෙන තිබෙන්නේ ඒ කිහිප දෙනෙකුගේ වැරදි හැසිරීම එක්ක. ඒ අතරතුර හොඳ නිලධාරීන් මහත්වරුනුත් ජනතාවගේ පැත්තේ ඉඳගෙන ජනතාව වෙනුවෙන් හුඟක් දේවල් කරනවා අපි දකිනවා. මේ දෙගොල්ලම ඉන්න තැනකයි අපි මේ ජීවත් වෙන්නේ. එයත් හිතේ තියාගෙන අද දවස යහපත්ව හිතන්නට සූදානම් වෙමු, හුරු වෙමු. එවනම් යහපත් දවසක් ඔබට ප්‍රාර්ථනා කරමින් රටටත් යහපතක් වේවායි කියන ප්‍රාර්ථනාවත් එක්ක අදටත් අපි ඔබෙන් සමුගන්නයි සූදානම් වෙන්නේ. හෙටත් උදෑසන 6:30ට සිත පත්‍රයේ සමගින් අපි ඔබව මුණ ගැහෙන්න සූදානම්. හැමදිනටම බොහොම යහපත් වූ දිනයක් වේවා. අපි අදට ඔබෙන් සමුගන්නවා. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.